හොඳයි මේ එහෙමනම් දේශගුණික වෙනස් වීම කියන මාතෘකාව අපි කතා බහ කරමු. උදේ මේ පෘථිවිය මතු පිට අපි දන්නවා මේ භෞම පද්ධතිය තියෙන එක සංරාජකයක් මේ වායුගෝලය කියලා කියන්නේ. එතකොට මේ වායුගෝලය හා සම්බන්ධ කාරණාවක් තමයි අපි කාලගුණය දේශගුණය කියන පාඩමේ කතා බහ කළේ. හැබැයි මේ දේශගුණික වෙනස් වීම කියන එක ඒ හා සම්බන්ධව ඒ උපපද්ධතිය සම්බන්ධයෙන්ම කතා බහ කරන්න තවත් එක්තරා පැතිකඩක් විතර තමයි අපි කතා බහ කරන්නේ. එතකොට මේ දේශගුණික වෙනස් වීම කියන දේ පිළිබඳ නිසි අවබෝධයක් තාම නැහැ අපිට. තාම අපි කියන නිර්වචනයකට ගියේ නැහැ, කතා බහ කළේ නැහැ. ඒ නිසා දේශගුණික වෙනස් වීම කියන්නේ මොකක්ද කියන එක නිශ්චිත සඳහනක් නැතත් අපිට. අපි දන්නවා මේ දේශගුණික වෙනස් වීම පිළිබඳ ලෝකයේ දැඩි කතා බහකට ලක් වෙලා තියෙනවා. මේ වෙනකොට ලෝකේ කතා බහට ලක් වෙන වැදගත් මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා මේ දේශගුණික වෙනස් වීම. එතකොට පෘථිවියට මේ දේශගුණික වෙනස් වීම සිදුවීම ආරම්භ වුණේ අදද ඊයේද එහෙම නැත්නම් දීර්ඝ ඉතිහාසයක් මේ සම්බන්ධයෙන් තියෙනවද කියන එක හොයා බලන එක වැදගත්. පෘථිවියට බලපාන දේශගුණික වෙනස් වීම සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ කියන්නේ පෘථිවිය නිර්මාණය වුණේ කවද්ද? ඒ වටා මේ වායුගෝලීය පද්ධතිය හැදුනේ කවද්ද? අන්න එදා ඉඳලා අද දක්වා ගෙවුණු සම්පූර්ණ කාල සීමාව තුළ මේ දේශගුණික වෙනස් වීම වලට ලක් වෙන්න පෘථිවි වායුගෝලයට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා දේශගුණික වෙනස් වීම කියන දේ තමයි පෘථිවි පද්ධතියට එහෙම නැත්නම් තව විදිහකට කිව්වොත් භෞම පද්ධතියට ආගන්තුක දෙයක් නෙමෙයි. එදා ඉඳන් සිද්ධ වෙලා තියෙනවා. නමුත් අපිට පේනවා වර්තමානයේ වෙනකොට මේ දේශගුණික වෙනස් වීම ඇතිවන වාර ගණන නැත්නම් ඒ ඇතිවන දේශගුණික වෙනස් වීම වල බලපෑම තීව්‍ර වෙමින් තියෙනවා. නේද? එදාට වඩා අද දේශගුණික වෙනස් වීම වල බලපෑම මිනිස්සුත් මේ පෘථිවි තලයේ මත පිට වාසය කරන සමස්ත ජීවීනුත් ඒවැ අහිතකර ප්‍රතිඵල භුක්ති විඳින අවස්ථා අපි දකිනවා. දැන් ඔයගොල්ලන්ට නිතර ඇහෙනවා ඇති නිතර කතා බහ කරනවා ඇහිලා දැනෙලා ඇති ගෝලීය දේශගුණික වෙනස් වීම යටතේ ගෝලීය උණුසුම් වීම ගැන කතා කරනවා. හරිතාකාර ආචරණය ගැන කතා කරනවා. ඊළඟට ඒවැ ප්‍රතිඵල විදියට නිර්මාණය වෙලා තියෙන මූදු මට්ටමේ ඉහළ යාම. ඒ නිසා වෙරළ කාන්දනි වේගවත් වීම, වෙරළ බූරුප විනාශ වීම, ලෝකේ දූපත් සමූහයන් ජලයෙන් යටවීම මේ වගේ බරපතල කරුණු ගැන අද දැඩිසේ කතා බහක් දක්වන අවස්ථා අපිට අහන්න දකින්න ලැබෙනවා. අපි භූගෝල විද්‍යාව කරන භූගෝල විද්‍යාඥයෝ නැත්නම් භූගෝල විද්‍යාව හදාරන භූගෝල විද්‍යාඥයෝ විදිහට මේ දේශගුණික වෙනස් වීම කියන්නේ මොකක්ද? ඊළඟට මේ දේශගුණික වෙනස් වීම වලට බලපාන හේතු මොනවද? මේ දේශගුණික වෙනස් වීම නිසා හටගන්න ප්‍රතිඵල මොනවද? ඒ වගේම මේව අවම කරන්න ලෝකයේ ප්‍රජාවට මිනිස්සුන්ට විශේෂයෙන්ම ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? මෙන්න මේ කාරණා පිළිබඳව අපි කතා බහ කළ යුතුයි. හේතුව මොකක්ද? භූගෝල විද්‍යාඥයා කරන්නේ භූදර්ශනයේ තියෙන අවකාශය හා කාලින විතත්ත්වය පිළිබඳව අධ්‍යයනය කිරීම. භූදර්ශනයේ තියෙන අවකාශය හා කාලින විතත්ත්වය කියුවහම එතෙන්දී භෞතික භූදර්ශනයයි මානව භූදර්ශනය කියන දෙකම අයිති. මම කියලා දෙනවා හැමදාම භූදර්ශනය කියන වචනේ එනවනම් ඒක ඇස්සේ භෞතික භූදර්ශනයක් අනිත් පැත්තේ මානව භූදර්ශනයක් කියලා දෙන්නම ඉන්නවා. එතකොට අපේ අධ්‍යයන මාතෘකාව වෙලා තියෙන්නේ මෙන්න මේ භූදර්ශනයේ තැනින් තැනට වෙනස් වෙන හැටි සහ කාලෙන් කාලෙට වෙනස් වෙන හැටි ගැන තමයි කතා බහ කරන්නේ. එතකොට මේ භූදර්ශනයේ අවකාශීය වෙනසටයි කාලීන වෙනසටයි මේ පෘථිවිය මත පිළිතුරු දේශගුණය බලපාලා තියෙනවා. නේද? අපි දන්නවා නිවර්තන කලාපේ නැත්නම් සමකයේ දෙපැත්තේ ළඟම රටවල් ඇතුළත් වෙන අක්ෂාංශීය සීමාව තුළ අවුරුද්ද මුළුල්ලේම ධර්ම කලාපී දේශගුණයක් දක්වන්න ලැබෙනවා. එහෙම නැත්නම් තව විදිහකට කිව්වොත් ඍතු භේදය ඇති වුණාට ඒකේ දැඩි අහිතකර බලපෑම් මුක්ති නොවිඳින තත්ත්වයක් ඒ කලාපය තුළ තියෙනවා. හැබැයි එහෙන් බහැරට යනකොට මධ්‍ය අක්ෂාංශීය කලාපයට යනකොට ඊළඟට ඊටත් එහා ගිහලා ත්‍රවාසන්න ප්‍රදේශ වලට යනකොට ඍතු භේදය හොඳින් දැනෙනවා. නේද? දේශගුණයේ සම්පූර්ණයෙන්ම නිවර්තන කලාපයේ දේශගුණට වඩා වෙනස්. ඒ වගේම අපිට පේනවා ඊටත් වඩා ඒක භෞතික භූදර්ශනයේ තියෙන අවකාශය වෙනස. දැන් පුංචි රටේ මේ අපේ රටේ ලංකාවේ තැන් වලට දේශගුණේ වෙනස්. නුවරඑළිය තියෙන දේශගුණේ නෙමෙයි අනුරාධපුරයට ගියාම. එතන තියෙන දේශගුණේ නෙමෙයි හම්බන්තොට ගියාම. එහෙම තත්ත්ව අපි දැක්කනේ. දේශගුණේ පාඩමෙත් අපි කතා බහ කළා. එතකොට මේ දේශගුණික වෙනස තමයි අපි කියන්නේ භෞතික භූදර්ශනයේ අවකාශීය වෙනස. නේද? මහා බ්‍රිතාන්‍යයට ගියාම මෙහි දේශගුණේ නෙමෙයි දකුණු අප්‍රිකාවේ තියෙන. ඒ දෙකේම දේශගුණේ නෙමෙයි ඕස්ට්‍රේලියාවේ තියෙන. ඒ විදිහට වෙනස්. ඒක භෞතික භූදර්ශනය තුළ දේශගුණයේ විවිධත්වය. ඒ වගේම බලන්න ඊට වඩා වැදගත් දේ තමයි මේ දේශගුණයට අනුව මේ පෘථිවිය මත පිට කරන මානව ආර්ථික කටයුතු වල ස්වභාවය තීරණය වෙලා. ඒවැ රටාව තීරණය වෙලා. මේ සංසිද්ධි වල ක්‍රියාකාරීත්වය තීරණය වෙලා තියෙනවා. අන්න ඒකට තමයි ළමයි අපි කියන්නේ මානුෂ භූදර්ශනයේ අවකාශීය විදත්වය කියලා. හරි මානුෂ භූදර්ශනයේ අවකාශයේ විදත්වය කියලා කියන්නේ ඒකට.
එතකොට මේ දෙකම තීරණය කරලා තියෙනවා මේ පෘථිවි පෘෂ්ඨයේ මත පිට තියෙන වායුගෝලීය වපසරී නිර්මාණය වෙලා තියෙන දේශගුණයේ ස්වභාවය. ඒ වගේම තමයි ඒක වෙනස් වෙනවනම් ඒ කියන්නේ දේශගුණයේ වෙනස් වීමක් සිද්ධ වෙනවනම් භෞතික භූදර්ශනීය අවකාශීය වෙනසටත් බලපානවා. ඒක මානව භූදර්ශනීය අවකාශීය වෙනසටත් බලපානවා. අනේ නිසා භූගෝල විද්‍යාඥයෝ අපිට වගකීමක් තියෙනවා. මේ පෘථිවිය මත පිට නිර්මාණය වෙලා තියෙන දේශගුණයේ තත්ත්වය වෙනස් වීම පිළිබඳව ඒකට බලපාන හේතු පිළිබඳව ඒ වෙනස් වීම නිසා පෘථිවි මත පිට හට ගන්නා තත්ත්වයන් සංසිද්ධි ක්‍රියාවල රටා පිළිබඳව කතා බහ කරනවා. අනේ නිසා අපි දේශගුණික වෙනස් වීම කියන මාතෘකාව කතා බහ කරනවා අධ්‍යයනය කරනවා. හොඳයි මම ඔයගොල්ලන්ට මෙතනින් එහාට අපිට අවශ්‍ය කරන මේ වැඩේ කරගෙන යන්න අවශ්‍ය කරන නිබන්ධනය ඔයගොල්ලන්ට මම මේ ස්ක්‍රීන් ෂෙයා කරන්න. ඔයාලා ඒක බලාගෙන වැඩ කරන්න තියෙන අය තමන්ගේ ටියුට් එකකින් වැඩ කරන්න පුළුවන්. හොඳයි මෙන්න මේ නිබන්ධනය තමයි දැන් ඔබ අතේ තියෙනවා නම් ඔබට ලැබිලා ඇත්තේ මේක බලන්න ඔයගලන්ට මෙන්න මෙහෙම කියනවා මේ හැඳින්වීම අපි කියවගෙන යන් අතීතයේ සිටම දේශගුණික වෙනස් වීම සිදු වී ඇති අතර මම කියවනේ ඒක මේ පෘථිවියට අද ඊයේ සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි ආගන්තුක දෙයක් නෙමෙයි කියලා නේද අද ඊයේ සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි නිසා මේ අතීතයේ නම් මේක සිද්ධ වෙලා තියෙනවා වර්තමානයේ මානව ක්‍රියාකාරකම් වල බලපෑම මත ඒවායේ තීව්‍රතාව වැඩි වී තිබේ. දේශගුණික වෙනස් වීම කියන දේ භෞතික පරිසරයේ සංසිද්ධියක් විදිහට හටගත්තට සමහර වෙලාවට මේ මිනිස්සුගේ ක්‍රියාකාරකම් නිසා මේකේ මේ බලපෑම නැත්නම් ඒකේ වේගවත් බව වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අනාගත ලෝකයේ වෙනුවෙන් පරිසර තුලණය පවත්වාගෙන යාම හා සම්පත් කළමනාකරණය සඳහා වර්තමානයේ පරිසර හිතකාමී පිළිවෙත් අනුගමනය කිරීම අතිශයින් වැදගත් වේ. බලන්න කියනවා මේ පාරිසරික තුලණයේ බිඳ වැටෙනවා. ඒක දැඩි බලපෑම් ඇති කරනවා. අපි දන්නවා භෞම පද්ධතිය කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ සංරජක හතරකින්. නේද? ජල ගෝලය, වායු ගෝලය, ශිලා ගෝලය හා ජෛව ගෝලය කියන සංරජක හතරෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙම පද්ධතියක් තමයි මේ භෞම පද්ධතිය කියන්නේ. මේක යම් තැනකට මේ පද්ධතියකට කිසියම් හානියක් සිද්ධ වුණොත් ඒක අනිකුත් උපපද්ධති වලට බලපානවා. ඒ වගේ මේ පද්ධතිය සමතුලනයට දැඩිසේ බලපාන. අන්න ඒ නිසා අපි ඒ ගැන හිතන්න වෙනවා. එහෙනම් දේශගුණේ වායුගෝලීය සම්බන්ධ මේ උපකොටසේ යම් හානියක් වුණොත් ඒක අනිවාර්යයෙන්ම ජල ගෝලයට, අනිවාර්යයෙන්ම ශිලා ගෝලයට, ඒ වගේම අනිවාර්යයෙන්ම ජෛව ගෝලයට බලපානවා. ඒ නිසා මේ තුලණය ගැන හැම වෙලෙම හිතන්න ඕනේ. ඒ ගැන කටයුතු කරන්න ඕනේ කියලා තමයි මේ කියන්නේ. අනුගමනය කිරීම අතිශයින් වැදගත්. ඒ සඳහා දේශගුණ වෙනස් වීම හඳුනා ගැනීම. ඔන්න බලන්නකෝ මේකෙදි කළ යුතු දේවල් හඳුනා ගැනීම. ඒවට බලපාන භෞතික හා ඒ කියන්නේ ස්වභාවික හේතුත් තියෙනවා. මානව ජන්‍ය ක්‍රියා. මිනිස්සු නිසා හටගත් දේවලුත් තියෙනවා. මානව ජන්‍ය ක්‍රියා හා දේශගුණික වෙනස් වීම වල තීව්‍රතාවය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙනම් අපි දේශගුණයේ වෙනස් වීම කියන්නේ මොනවද කියන්නත්, ඒකට බලපාන හේතු මොනවද කියන්නත්, ඒ හේතු පාලනය කරගෙන මේ දේවල් අවම කරගෙන කටයුතු කරන්නත් අවශ්‍ය කරන ක්‍රියාමාර්ග පිළිබඳව කතා බහ කළ යුතුයි කියලා කියන්නේ. ඊළඟට කියනවා ප්‍රදේශයක පවතින දේශගුණික තත්ත්වයන්ට අනුගතව සත්ව හා ශාක ප්‍රජා බිහි වී ඇති අතර ප්‍රදේශයේ දේශගුණික හා අනිකුත් භෞතික තත්ත්වයන්ට අනුව මානුෂ ක්‍රියාකාරකම් හැඩගැසී ඇත. එහෙනම් මේ කියන්නේ මොකද්ද? ඔන්න ඒ වාක්‍යයෙන් කියන්නේ පෘථිවිය මත පිට තියෙන භෞතික භූදර්ශනයේ ස්වභාවය වර්තමාන ස්වභාවයයි මානව භූදර්ශනයේ වර්තමාන ස්වභාවයයි තීරණය කිරීමට දේශගුණය බලපාලා තියෙනවා. නේද? දැන් උදාහරණයක් විදිහට ගත්තාම ද්‍රවාසන්න ප්‍රදේශ වලට යනකොට ග්‍රීන්ලන්තයට යනකොට අර අයිස් කුට්ටි වලින් ගෘහ නිර්මාණය කරගත්ත නැත්නම් ඒවා ගෙවල් හදාගත්ත ඇස්කිමෝවරු කියලා වර්ගයක් ඉන්නවා. නේද? ඒගොල්ලන්ගේ ගෘහ වල ස්වභාවය අපිට නිවර්තන කලාපයේ රටවල් වල ගෙවල් වල දකින්න ලැබෙනවා. එහෙම නැහැ. ඒක වෙනස්. ඊළඟට ආර්ථික කටයුතු බලනකොට මේ මිනිස්සු ඇස්කිමෝවරු වගේ කණ්ඩායම් අපිට පේනවා සීල් මත්ස්‍ය දඩේම තමයි කරන්නේ. ග්‍රීන්ලන්තේ ඉන්නේ නැහැ. සීල් මත්ස්‍ය දඩේම තමයි කරන්නේ ආර්ථික කටයුතු. හැබැයි අපිට පේන්නේ නැහැ. ඒක ඉන්දියාවට ආවම මේ මිනිස්සු ඒකත් ඒ විදිහටම කරනවා. නේද? එතන ආර්ථික කටයුතු වෙනස්. ඒගොල්ලෝ භෝග වගාව කරනවා. සත්පාලනයේ වෙනත් අංශ වලට යොමු වෙලා තියෙනවා. මේ වගේ කටයුතු වල ඒගොල්ලෝ කටයුතු කරගෙන යනවා. ඒ නිසා අපිට පේනවා ආර්ථික කටයුතු වෙනස් වෙලා තියෙනවා දේශගුණයට අනුරූපව. එහෙනම් භෞතික වගේම මානව භූදර්ශනයේ වෙනස්කම් මේ දේශගුණය නිසා හැඩගැසලා තියෙනවා. ඇතැම් මානුෂ ක්‍රියාකාරකම් පාලනයට යටත් කළ පරිසර සාධක යටතේ සිදු කිරීමට තරම් නූතන මිනිසා විද්‍යාව හා තාක්ෂණය දියුණු කරගෙන සිටී. සමහර වෙලාවට අපිට පේනවා මේ දේශගුණය මිනිස්සු විද්‍යාව හා තාක්ෂණය මගින් පාලනය කරගෙන
සමහර තැන්වලදී Tamanට අවශ්‍ය කරන මානව කටයුතු කරගෙන යන අවස්ථා දකින්න ලැබෙනවා. දැන් ඔබ දන්නවනේ හොඳට කෘෂි කර්මාන්තයේ පාඩම කළා හොඳ අවබෝධයකින් නේද? ඔයාලා අහලා තියෙනවා හරිතාගාර වගාව කියලා එකක් තියෙනවා. හරිතාගාර වගාව කියලා කියන්නේ වීදුරු වලින් විශාල ප්‍රමාණයේ ගෘහ නිර්මාණය කර ගන්න. නැත්නම් ගොඩනැගිලි හදා ගන්නවා. ඒ ගොඩනැගිලි තුල බාහිර පරිසරයට වඩා වැඩි උෂ්ණත්වයක් හදාගන්න. නේද? හැදෙනවනේ වීදුරු වලින් එහෙම ගෘහ නිර්මාණය කරගත්තාම. එතකොට අපිට පේනවා එළියේ තියෙන උෂ්ණත්වයට වඩා ඇතුලේ උෂ්ණත්වය වැඩි වෙනවා. නේද? හරිතාගාරාචරණ ක්‍රියාවලියක් ඒ වීදුරු ගෘහය තුල නිර්මාණය වෙන නිසා. අන්න එතකොට එළියේ වවන්න බැරි භෝගය මේ මිනිස්සු අර වීදුරු ගෘහය තුල වවන්න පරිසරය හදාගන්න. නේද? අන්න ඒක තමයි මේ කියන්නේ පාලනයට යටත් කළ පරිසර සාධක යටතේ සිදු කිරීමට තරම් නූතන මේ සා විද්‍යාව හා තාක්ෂණ දියුණු කරගෙන සිටී. මානුෂ ක්‍රියාකාරකම් අතර පරිසරයට අහිතකර බලපෑම ඇති කරන පරිසරිතකාමී නොවන ක්‍රියාකාරකම් දකින්න ලැබෙනවා. හරි එහෙනම් මෙතන කියනවා මිනිස් ක්‍රියාකාරකම් අතර තියෙනවා පරිසරයට හිතකාමී නොවන අහිතකර බලපෑම ඇති කරන මානව ඕන තරම් ලියන්න පුළුවන්. නේද? ඕන තරම් ලියන්න පුළුවන්. මෙන්න ඉඩක් තියෙනවා ඔබේ නිබන්ධනේ රූල් 5-6ක ඉඩක් තියෙනවා මේ අහිතකර මානව ක්‍රියාකාරකම් කීපයක් පිළිබඳව විස්තර ලියන්න. එහෙනම් අපි ලියමු මොනවද කියන්නේ? 1. වනාන්තර විනාශ කිරීම. වන විනාශය. වන විනාශය. ඊළඟට අධික ලෙස පොසිල ඉන්ධන භාවිතය. අධික ලෙස පොසිල ඉන්ධන භාවිතය. අධික ලෙස පොසිල ඉන්ධන භාවිතය. තුන්වෙනි ක්‍රියාකාරකම මහා පරිමාණ ලෙස සත්ත්ව පාලන කටයුතු වල යෙදීම. මහා පරිමාණ ලෙස සත්ත්ව පාලන කටයුතු වල යෙදීම. ඒක කොහොමද පාරිසරික බලපෑමක් වෙන්නේ කියන එක ප්‍රශ්නයක් වෙලා සමහර අයට. අපි දන්නවා මේ සත්ත්ව පාලන කටයුතු වලදී සතුන් නැති කරන්නේ ලක්ෂ ගණන් වලින්. නේද? දැන් ඕස්ට්‍රේලියාව, නව ශ්‍රීලංකාව වගේ රටවල් වලට ගියාම ආර්ජන්ටිනාව වගේ රටවල් වලට ගියාම අපිට පේනවා ඒගොල්ලෝ සත්ත්ව පාලනයේ කටයුතු වලට මුල් තැනක් දීලා තියෙනවා. මේ සත්ත්ව පාලන කටයුතු වලට මුල් තැනක් දීලා තියෙනවා. ඒ මිනිස්සු එතකොට මේ ලක්ෂ ගණන් වලින් මිලියන ගණන් වලින් මේ සතුන් නැති කරනකොට අපිට පේනවා මේකෙදි ඇති කරන සතුන් වර්ග ගණනාවක් ඉන්නවා. සමහරලාට වැඩිපුර ඉන්නේ කිරි පිළිස ඇති කරන සතුන් කිරි ලබා ගැනීම සඳහා. එතකොට මේ එළදෙන ඊළඟට එළුවා නේද? ඊළඟට කිරි පිණිස නොවන සතුනුත් ඉන්නවනේ. මස් පිණිස ගන්නයි බැටළුවා ඊළඟට ඌරා කුකුලා නේද? මේ වගේ සතු ඉන්නවා. එතකොට ඔය අතරින් සමහර සතුන් අපිට පේනවා මේ විශාල වශයෙන් මේ තෘණ උලා කෑම හරහා ආහාර සපයා ගන්න කණ්ඩායම්. ඒතර අපිට පේනවා මේ තෘණ තට්ටු තමයි පාවිච්චි කරන්නේ. අර prairies downs steppes ඊළඟට highway වගේ මහා පරිමාණ තනබිම් වලනේ මේ කටයුතු කරගෙන යන්නේ. ඒකෝර මේ සත්තු විශාල වශයෙන් අර තෘණ තට්ටු උලාකෑමට ලක් කරනකොට අපිට පේනවා පස නිරාවරණය කරනවා. ඒ නිසා සමහරලාට මේ අධික ලෙස සුළං බලපවත්නා වෙලාවට මතුපිට පස් තට්ටු වේලීමට ලක් වෙලා අර සුළඟින් පස් තට්ටු ගහකට යන්න පටන් ගන්නවා. අපි ඒකට කියනවා වායව කාදනය. එහෙනම් එක පැත්තකින් ඒ බලපෑමක් තියෙනවා. අනිත් දේ තමයි මේ සමහර සතුන් දැන් එළදෙනුන් වගේ සතුන් නැති කරනකොට අපිට පේනවා ඒගොල්ලෝ ආහාර ගන්න ක්‍රියාවලිය තුළ වායු ගොඩට යම් අහිතකර බලපෑමක් ඇති කරනවා. නේද? ඒකට දවල්ට ආහාර අරගෙන ආහාර මාර්ගය තුළ ගබඩා කරගන්නවා. ඒ ආහාර මාර්ගය තුළ මේ ආහාර ටික ගබඩා කරගෙනනකොට විවිධ එන්සයිම් වර්ග මේ ආමාශයට ස්‍රාවය වෙලා ඒ ආහාර වර්ග සමග කලාම් වෙලා ඒවා පල් වීමක් වෙනවා. හැබැයි මේ සත්තු මොකද කරන්නේ? රාත්‍රී කාලයේදී අර දවල් ආහාරයට ගත්ත ආහාර ටික වමාරලා නැවත ආහාරයට ගන්නවා කියලා කියන්නේ. ඒගොල්ලන්ගේ ආහාර ජීර්ණ ක්‍රමයේ ආහාර ජීර්ණ රටාව තුල එහෙම තියෙනවා. මේ වමාරා කෑමේ ක්‍රියාවලියේදී අර දවසේ ආහාර ආමාශය තුල එකතු වෙච්ච ආහාර ටික එන්සයිම් වර්ග සමග මේ කලවම් වෙලා විවිධ වායු වර්ග. ඉතින්දී අපිට පේනවා කියන්නේ මූලික වශයෙන්ම මීතේන් වායුළු නිෂ්පාදනය වෙනවා. ඒතර වමාරා කෑමේ ක්‍රියාවලියදී අපිට පේනවා මීතේන් පිට කරනවා. දැන් අර සතෙක් දෙන්නෙක් ඇති කළා කියලා මේක දරුණු බලපෑමක් ඇති කරන්නේ. නමුත් යම් තැනක මිලියන ගණන් වලින් මේ වගේ සත්තු ඇති කරනකොට අපිට පේනවා වායු වලට මේ අහිතකර බලපෑම් ඇති කරන මීතේන් වගේ වායු වර්ග විමෝචනය වීම පැත්තෙන් බලපෑමක් තියෙනවා. ඒකයි සත්ත්ව මහා පරිමාණ සත්ත්ව පාලන කටයුතු අහිතකර මානව ක්‍රියාකාරකමක් විදිහට අපි එතෙන්දී සැලකුවේ.
හොඳයි. තව ලියන්නකෝ. දැන් මම තුනක් කිව්වා. තව ලියන්න මේ පරිසරයට බලපෑම ඇති කරන පරිසරිතකාමී නොවන මානව ක්‍රියාකාරකම්. තව ලියන්න පුළුවන් භූරූප විනාශ කරමින් කෙරෙන විවිධ සංවර්ධන ව්‍යාපෘති. අපිට එතනට සීමා වෙන්න ඕනේ නැහැ. ගොඩක් ඔතෙන්ට අහු වෙනවා. භූරූප විනාශ කරමින් කෙරෙන විවිධ සංවර්ධන ව්‍යාපෘති. ඊළඟට අනිත් දේ තමයි අපි දන්නවා මේ භූමියේ මත නැත්නම් ශිලාගෝලයේ තියෙන ඛනිජ සම්පත් අධික ලෙස පරිභෝජනය කිරීම. නේද? ඛනිජ තෙල් ටික විශාල වශයෙන් මත පිට පම්ප කරනවා. ඊට අභ්‍යන්තර නිර්මාණය වෙලා තියෙන ගෑස් සංචිත මත පිට විශාල වශයෙන් ඇදලා ගන්නවා. නේද? මෙන්න මේ වගේ ක්‍රියාකාරකමක් මෙතෙන්ට අන්තර්ගත වෙනවා. අපි ඒක ලියමු ඊළඟට. ශිලාගෝලයේ අන්තර්ගත ඛනිජ සම්පත්. ශිලාගෝලයේ අන්තර්ගත ඛනිජ සම්පත්. විශාල වශයෙන් පරිභෝජනය කිරීම. විශාල වශයෙන් පරිභෝජනය කිරීම. වරාන් ඇතුළේ දාන ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස්. හොඳයි. ඊළඟට අවිධිමත් නාගරීකරණය. අවිධිමත් නාගරීකරණය. අපි නාගරීකරණයේ පාඩමක් කරලා අවිල්ලන්න තියෙන්නේ. ඒ නිසා අපිට හොඳට පැහැදිලි මේ නාගරීකරණ ක්‍රියාවලියේදී පරිසරයට මොන වගේ බලපෑම් ඇති වෙනවද? ජල දූෂණයට බලපානවා, වායු දූෂණයට බලපානවා, ශබ්ද දූෂණයට නේද? ඊළඟට ජලස්ථාන දූෂණය වෙන්න මේ වගේ විවිධ ක්‍රියාකාරකම් මෙතන තියෙනවා පරිසරයට හානිදායක අන්තමින් ක්‍රියාත්මක වෙනවා. අපි අවිධිමත් නාගරික විධිමත් නාගරීකරණයේදී ඔය ගැටලු එකක්වත් ඇති වෙන්නේ නැහැ. නමුත් අපි මේ කතා කරන්නේ අවිධිමත්ව සිදුවන නාගරීකරණය මේ වගේ පරිසර ගැටලු ඇති කරන්න හේතු වෙනවා කියලා. ඇති. දැන් අපි ලිව්වා මේකේ ප්‍රමාණවත් ඉඩක ලියන්න පුළුවන් විදිහ කරුණු කාරණා කීපයක් තව ගොඩක් තියෙනවා ඔය ඇති. ඊගොල්ලෝ සඳහන් කළ මානව ක්‍රියාකාරකම් භෞතික පරිසරයේ සමතුලිතයේ බිඳීමට හේතු වන සාධක වන ඒවා වේ. මෙවැනි ක්‍රියා නිසා පාරිසරික සමතුලනයේ බිඳ වැටි විවිධ පරිසර අර්බුද නිර්මාණය වෙමින් තිබේ. ඇතැම් අර්බුද ගෝලීය මට්ටමින් පවා අවධානය යොමු කළ යුතු ඒවා වේ. ඇත්තනේ නේද? පරිසර අර්බුද නිර්මාණය වෙමින් තියෙනවා. සමහර ඒවා ගෝලීය මට්ටමින් අවධානය යොමු කරන්න වෙලා. දැන් බලන්නකො නිතර කතා බහට ලක් වෙලා තියෙන නිතර අපිට ඇහෙන්න දෙන්නේ ගෝලීය උණුසුම් වීම, ලෝකයේම උෂ්ණත්වය ක්‍රමානුකූලව ඉහළ යාම. දැන් ඔයාලට ඉස්සරහට දැනගන්න ලැබෙනවා 2005න් පස්සේ ගෙවිච්ච අවුරුදු 100 තුල ගෙවිච්ච අවුරුදු 100 තුල ලෝකයේම උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.74කින් වැඩි වෙලා තියෙන හොයාගන්න. අවද්ද 2005න් පස්සේ ගෙවුණු වසර 100ක තුල ශතකයේ තුල ලෝකයේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 0.74කින් වැඩි වෙලා. ඉතින් ඔක මහ ලොකු ප්‍රශ්නයක්ද කියලා කල්පනා වෙනවා. 0.74ක් කියන්නේ ලොකු දෙයක් නේද? සෙල්සියස් අංශක 1කටත් වඩා අඩුයි. එහෙම හිතනයිද? හැබැයි මේක දැඩි පරිසර බලපෑම් ඇති කරන දෙයක්. නේද? මේක ලෝකෙම කතා බහ වෙනවා. ඒ වගේම තමයි මේක විසඳන්න රටකට එහෙම නැත්නම් මහද්වීපයකට ක්‍රියාමාර්ග කරගෙන මේක පාලනය කරන්න බෑ. නේද? ලෝකයේ සියලුම රටවල්, ලෝකයේ සියලුම මහද්වීප මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම තමයි ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ. ඒකයි මේ කියන්නේ මේ ගෝලීය මට්ටමින් මේවා ගැන අවධානය යොමු වෙලා තියෙනවා. ඒවා පාලනය කරන්න කටයුතු කරන්නත් සිද්ධ වෙලා තියෙනවා කියන එක කියන්නේ. අවධානය යොමු කළ යුතු වී තිබේ. ඒ අතර දේශගුණික වෙනස් වීම ප්‍රධාන වෙනවා. මොන බලන්නකෝ එතකොට දේශගුණික වෙනස් වීම අතර තියෙන එකක් තමයි මම අර පැහැදිලි කළේ ගෝලීය උණුසුම වීම ගැන. දැන් ලෝකයේ දේශගුණික වෙනස් වීම කියන දේ රටකට පාලනය කරන්න බෑ. මහද්වීපයකට පාලනය කරන්න බෑ. එක ගෙදරකට මේ ගැන හිතලා කටයුතු කරන්න බෑ. නේද? සමස්ත ගෝලීය ප්‍රජාවම මේ ගැන අවධානය යොමු කළ යුතුයි. නැත්නම් අපිට මේක පාලනය කරගන්න බැරි වෙනවා. හොඳයි. එහෙනම් අපි යමු දැන් ඉස්සෙල්ලා දේශගුණික වෙනස් වීමක් කියන්නේ මොකක්ද කියලා බලන්න. නේද? දේශගුණික වෙනස් වීමක් කියලා කියන්නේ මොකක්ද බලන්න. බලන්න දේශගුණික වෙනස් වීමක් කියන්නේ දේශගුණය කියන්නේ ඔබ දන්නවා නිර්වචනය කරන්න. කාලගුණයත් ඔබ දන්නවා නිර්වචනය කරන්න. නේද? කාලගුණය කියලා කිව්වේ කෙටි කාලයක් තුළ වායුගෝලයේ පවත්නා සාමාන්‍ය ස්වභාවය. අතෙන්දී කෙටි කාලයක් කියලා සැලකුවේ පැය 24ක් වගේ කාලයක්. හැබැයි දේශගුණය නිර්වචනය කරනකොට අපි කිව්වේ යම් කිසි ප්‍රදේශයක දීර්ඝ කාලයක් තිස්සේ වායුගෝලයේ පවතින සාමාන්‍ය ස්වභාවය තමයි දේශගුණය. එතකොට එතෙන්දී අපි ඔය දීර්ඝ කාලය කියලා සැලකුවේ අවුරුදු 30ක් 35ක් වගේ දීර්ඝ කාලයක් නේද? අන්නේ කාල සීමාව තුළ උෂ්ණත්වය කොහොමද, වර්ෂාපතනය කොහොමද, ආර්ද්‍රතාවය, සුළඟ, වායු ඊළඟට වලාකුළු නිර්මාණය මේ වගේ විවිධාකාර වූ සංරචකවල ක්‍රියාකාරීත්වය හැසිරීම පිළිබඳව අපි බැලුවා. නේද? ඒවා අරගෙන ඒවා සාමාන්‍යීකරණය කරලා තමයි අපි දේශගුණය පිළිබඳ අවසාන තීරණයකට එළඹුණේ.
එතකොට ඔය දෙකම නෙමේ දේශගුණික වෙනස් වීමක් කියලා කියන්නේ. දේශගුණික වෙනස් වීමක් කියලා කියන්නේ හොඳට අහින්න. පෘථිවිය මත පිට වායුගෝලයේ සාමාන්‍ය දේශගුණ රටාවක් තියෙනවා. නේද? යම් යම් තැන්වල හැදිච්ච නිශ්චිත වූ දේශගුණික රටාවක් තියෙනවා. අන්නේ දේශගුණේ පෘථිවිය මත පිට පවත්නා සාමාන්‍ය දේශගුණ රටාව කියලා අපිට කියන්න පුළුවන්. ඒ රටාව කෙටි කාලීන වශයෙන් හෝ දිගු කාලීන වශයෙන් හෝ වෙනසකට ලක් වෙනවා නම් අන්න ඒකට තමයි අපි කියන්නේ දේශගුණික වෙනස් වීමක් කියලා. මම ඔන්න ආයෙ නිර්වචනය කියනවා. පෘථිවිය මත පිට පවත්නා සාමාන්‍ය දේශගුණ රටාව කෙටි කාලීන වශයෙන් හෝ දිගු කාලීන වශයෙන් වෙනසකට ලක් වීම අපි සලකන්නේ දේශගුණික වෙනස් වීමක් කියලා. එහෙනම් ඔන්න දැන් තියෙනවා පළවෙනි පිටුවේ දෙවෙනි ස්ථාන ඕගලන්ට සම්පූර්ණ කරන්න පුළුවන්. දේශගුණික වෙනස් වීමක් කියන්නේ කුමක්ද? අපි ලියමු. පෘථිවිය මත පිහිටි සාමාන්‍ය දේශගුණ රටාව. පෘථිවිය මත පිහිටි සාමාන්‍ය දේශගුණ රටාව. පෘථිවිය මත පිහිටි සාමාන්‍ය දේශගුණ රටාව කෙටි කාලීන හෝ දිගු කාලීන වශයෙන් කෙටි කාලීන හෝ දිගු කාලීන වශයෙන් කෙටි කාලීන හෝ දිගු කාලීන වශයෙන් වෙනසකට ලක්වීම දේශගුණික වෙනස් වීමක් නමින් හැඳින්වේ. වෙනසකට ලක්වීම දේශගුණික වෙනස් වීමක් නමින් හැඳින්වේ. හොඳයි. එහෙනම් ඔන්න අපි අපේ මාතෘකාවට නිශ්චිත ප්‍රවේශය ගත්තා. දැන් අපි දන්නවා දේශගුණික වෙනස් වීමක් කියලා කියන්නේ පෘථිවිය මත පිට ගොඩ නැගිච්ච සාමාන්‍ය දේශගුණ රටාවක් තියෙනවා, ස්වභාවයක් තියෙනවා. අන්න ඒක කෙටි කාලයකට හරි දිගු කාලයකට හරි වෙනස් වෙනවා නම් අන්න ඒක තමයි අපි කියන්නේ දේශගුණික වෙනස් වීමක් කියලා. හොඳයි. මම මේ කතා බහ කරන යන අතරේ වැදගත් මාතෘකාවක් ගැන මතක් වෙච්ච එකකින්ද මම මේකත් කියනවා. දැන් අපි මේ දවස්වල පේපර් මාකින් කටයුතු කරගෙන යනවා. මේ ඇගීම් කටයුතු තුළ අපි දැක්ක විශේෂ වැදගත් දෙයක් තමයි මේ ඔබට කියන්න හදන්නේ සාමාන්‍යයෙන් විභාගෙට ඉල්ලුම් කරපු ශිෂ්‍යයෝ අතරින් 20%ක් ඒ කියන්නේ පහෙන් එකක් විභාගෙ ලියලා නැහැ. හොඳට අහන්න මේ කියන කතාව. ශිෂ්‍යයන් අතරින් විභාගෙ ඉල්ලපු මේ වාර විභාගෙ ඉල්ලපු ශිෂ්‍යයෝ අතරින් පහෙන් එකක් විභාගෙ ලියලා නැහැ. එහෙම නොලියන්න හේතු අපේ රටේ තිබුණානේ. නේද? පහුගිය කාලේ තිබුණු කොරෝනා තත්ත්වයයි රටේ තිබුණු තත්ත්වයයි පාසල් අධ්‍යාපනය තුළ පැවති තත්ත්වයයි සියල්ල බලපාන්න ඇති. නේද? ළමයින්ට ඉගෙන ගන්න තිබිච්ච අවස්ථා මගහැරලා ගිහිල්ලා තිබුණා. ඔන්ලයින් අධ්‍යාපනයේ 40%කට විතරක් සීමා වෙලා තිබුණා අපේ රටේ. 60%කට ගිහව වරණක් නැති වෙලා තිබුණා. ඊළඟට පාසල් වල ගුරුවරුන්ට විෂය නිර්දේශය ආවරණය කරගන්න බැරි වෙලා තිබුණා. මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් ගොඩකට ලක් වෙච්ච කණ්ඩායමක් තමයි මේ විභාග ඉල්ලුම් කළේ. නේද? හැබැයි ඉල්ලුම් කරපු අය අතරින් 20%ක් විභාගයට වඩින්නේ නැහැ. දැන් අපි අපිට පේනවා පේපර් පැකට් ගෙනල්ලා කඩනකොට ඒවැය තියෙන ප්‍රමාණය. දැන් ඊයේ පෙරේදා කඩපු පේපර් පැකට් එකේ තිබුණා පේපර්ස් 139ක්. ඒ 139න් මේ 101යි ළමයි ලියලා තිබුණා. පේපර් තිබුණේ 139ක් ඉල්ලුම් කරපු එකේ තිබුණේ 101යි. ඒ වගේ තමයි හැම පැකට් එකකම. ඒකට අපිට පේනවා ඉල්ලපු ප්‍රමාණයෙන් 20ක් නැත්තම් පහෙන් එකක් විභාගෙ ලියලා නැහැ. එතකොට මේ පාර ලියපු ළමයින්ට ඒක වාසියක්. ඇයි? සාමාන්‍යයෙන් අවුරුද්දකට ඒ ලෙවල් විභාගයට අපි හිතමුකෝ ලක්ෂ 3ක් යනවා කියලා. ලක්ෂ 3ක් යනවා නම් ඒ ලක්ෂ 3ෙන් තමයි 40000ක් තෝරගන්නේ කැම්පස් එකට. ඒ කියන්නේ හැම මේ අංශකින්ම විද්‍යා කලා වාණිජ ඊළඟට තාක්ෂණ වේදී හැම එකකින්ම 40000ක් තෝරගන්නේ ලක්ෂ 3ෙන්. හැබැයි ඔයගොල්ලෝ හිතන්න දැන් ඔය නොලියපු 120 ඉන්නවනේ. ඔය නොලියපු 120 කොහෙන් හරි විශේෂ නිර්දේශ ආවරණය කරගෙන ඊළඟ අවුරුද්දේ අනිවාර්ය විභාග දානවා. ඔය මේ අවුරුද්දේ ලියන්න බැරිච්ච ඔය ටික ඊළඟ අවුරුද්දේ විභාගෙට එනවා. එතකොට හොඳට මතක තියාගන්න. දැන් ඔව් සාමාන්‍යයෙන් අවුරුද්දකට විභාගෙට ඒ ලෙවල් විභාගයට යන්නේ ලක්ෂ 3ක් විතර. කියන්නේ ඔබේ අවුරුද්දෙත් ඔබ සමග විභාගයට යන ලක්ෂ 3ක් විතර පිරිසක් ඒ ආසන්න පිරිසක් ඉන්නවා. හැබැයි මතක තියාගන්න ඒ ලක්ෂ 3ට අමතරව අර කලින් අවුරුද්දේ කියන්නේ මේ අවුරුද්දේ ලියන්න බැරි වෙන 20ක ප්‍රතිශතයකුත් ඔබ සමග වාඩි වෙනවා. ඔබත් සමග විභාග ශාලාවේ වාඩි වෙනවා.
ඒ කියන්නේ දෙවෙනි වර ලියන කණ්ඩායම ඔබගේ අවුරුද්දේදී වෙනදාට වඩා වැඩි. එතකොට කල්පනා කරන්න ලක්ෂ 3ක් අවුරුද්දකට වඩන ඔබත් සමග වඩන ලක්ෂ 3 සමග අතිරේක ප්‍රමාණයක් වඩන අපිට මේක ලක්ෂ 5ක් විතර වෙයි. එහෙනම් නැත්නම් 4මාරක් විතර වෙයි. අන්න එතකොට බලන්න ලක්ෂ 4මාරක් 5ක් විභාගයට වාඩිුණා කියලා කැම්පස් එකට ගන්න ඒ සීට් සංඛ්‍යාව නැත්නම් ඒ ප්‍රවේශ සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. 40000 නම් ඒ 40000 තමයි ඕනනම් පොඩ්ඩක් වැඩි 41000ක් වෙයි. හරි ඒ හැරෙන්න අර ලක්ෂ වැඩි වෙන ප්‍රමාණයට සමානුපාතිකව ප්‍රවේශය වැඩි වෙන එකක් නැහැ. අන්න ඒ නිසා වරපතල තරඟයක් ලබන අවුරුද්දේ ඔබත් සමග ඔබට විභාග ලියන්නකොට දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඒ අනිත් එක තමයි දෙවෙනි වර ලියන කණ්ඩායම එනවා කියලා කියන්නේ. දැන් විභාග ප්‍රතිඵල ආවට පස්සේ උතනින්දුත් ලියපු කණ්ඩායමත් තව කණ්ඩායමක් ආයෙ ලියනවනේ. ඒ ලියපු කණ්ඩායමනොත් ආයෙ කණ්ඩායමක් දෙවෙනි වර ආයෙ ලියනවා. මේ පාර නොලියපු අයත් ලියනවා, ලියපු අයත් ලියනවා. ඒ නිසා තමයි ලක්ෂ 5ක් විතර බලාපොරොත්තු වෙන්නේ. ඒ ලක්ෂ 5ම ගන්න 40000යි. අපි මේක ඒ නිසා ලොකු තරගයක් ඔබට දෙන්න සිද්ධ වෙලා දෙනවා. හොඳට මතක තියාගන්න දෙවෙනි වර ලියන ළමයි සිලබස් එක අවුරුදු 3ක් ඉගෙනගෙන තමයි ලියන්නේ. දෙකක් නෙමෙයි දෙකක් ඉගෙන ගත්තා ලිව්වා ආයෙත් අවුරුද්දක් වැඩි ඉගෙනගෙන තමයි ලියන්නේ. හැබැයි ඔබ ලියන්නේ අවුරුදු දෙකක් ඉගෙන. නිසා ඔබට හොඳට පාඩම් කරන්න වෙයි, වැඩ කරන්න වෙයි, මහන්සි වෙන්න වෙයි. අරගොල්ලොත් එක තරගයක් දෙන්න වෙයි. නැත්තම් ඔබට සිද්ධ වෙනවා දෙවෙනි වරට යන්න. ඇයි පළවෙනි chance එක අරගොල්ලෝ ගනින්නේ? නේද? ඒ නිසා ඒ ගැන හිතන්න වෙනවා දැඩිසේ ඈ. වැඩ කළේ නැත්තම් ලොකු අවුලකටපත් වෙන්න සිද්ධ වෙයි. ඒ ගැන මතක් කළේ ඒකයි. ඒ දත්ත සමග ඈ. හොඳයි එහෙනම් අපි නිර්වචනයකට ආවා. කෙටි කාලින වශයෙන් හෝ දීර්ඝ කාලින වශයෙන් මේ පෘථිවි තලයේ මත පිට තියෙන සාමාන්‍ය දේශගුණ රටාව වෙනස් වෙනවා නම් ඒක තමයි දේශගුණික වෙනස් වීමක් කියලා කියන්නේ. හරි. නිශ්චිත සලකා බලන ප්‍රදේශයක දීර්ඝ කාල සීමාවක් තුළ වායුගෝලයේ පවත්නා සාමාන්‍ය ස්වභාවය දේශගුණය. මේවා අපි දන්න දේවල්. දේශගුණ විද්‍යාඥයන් පිළිගනු ලබන්නේ කිසියම් ප්‍රදේශයක දේශගුණය පිළිබඳ අවසන් නිගමනයකට එළඹීමට නම් අවම වශයෙන් වසර 30ක 35 කාලගුණක දත්ත සලකා බැලිය යුතු බවයි. ඒ අනුව වසර 30ක කාලයක් තුළ පවත්නා කාලගුණ තත්ත්වයන්හි සාමාන්‍ය දේශගුණය ලෙස හැඳින්විය හැකිය. ඔය දන්න දේවල් නිසා උතන රැඳිලා ඉන්න ඕනේ අපි. ලෝකයේ දේශගුණික වෙනස් වීම පිළිබඳ දත්ත ගවේෂණ. ඔන්න හයිලයිට් කරගන්න තියෙන වැදගත් තැනක්. මේක සමහරවිට බහුවර්ණ ප්‍රශ්නවලත් අහන්න පුළුවන්. ලෝකයේ දේශගුණ වෙනස් වීම පිළිබඳ දත්ත ගවේෂණය සඳහා නිල ලත් ආයතනයක්. ඒකට අවසර ලැබිච්ච ආයතනයක් තියෙනවා. ඒ තමයි දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලය. මෙන්න මේ කොටස හයිලයිට් කරගන්න. දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලය. දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලයේ තේරුම තමයි ඉංග්‍රීසියෙන් දක්වලා තියෙනවා. මේකට කෙටි නමකුත් තියෙනවානේ. කෙටි නම තමයි IPCC. IPCC කියන්නේ වෙන මේ නිසා Inter Governmental Panel on Climate Changes කියන තේරුමෙන් තමයි IPCC කියන කෙටි නම හදලා තියෙන්නේ. IPCC. ඒ නිසා කෙටි නමත් උතන ලියාගන්න. දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලය කියන එක හයිලයිට් කරලා කෙටි නම ලියාගන්න IPCC. සමහර විට ඔබෙන් බහුවර්ණ ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන් IPCC යනු කුමක්ද කියලා. අන්න එතකොට දැනගෙන ඉන්න ඕනේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය අණු කමිටුව තමයි මේකෙන් හඳුන්වන්නේ. හරි මේගොල්ලන්ගේ 2007 වාර්තාවට අනුව තමයි මම අර බෝඩ් එකේ කලින් ලියපු කාරණේ ගැන සඳහන් කරන්නේ. නේද? 2005 අවුරුද්දට කලින් ගෙවිච්ච අවුරුදු 100ක කාලයක මුළු ලෝකෙම උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.74කින් වැඩි වෙලා 0.74කින් ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. එතකොට මේක විශාල දරුණු බලපෑම ලෝකයට ඇති කරන තත්ත්වයක්. නේද? හිම කඳු දී වෙන්න පටන් ගන්නවා. ඊළඟට මේ ජලයේ සාගර වලට මුහුදු වලට එකතු වෙනවා. මුහුදු මට්ටම් වැඩි වෙනවා. ගොඩබිම යට වෙනවා. දූපත් ජලයෙන් යටවීමේ අවදානමක් ඇති වෙලා තියෙනවා. මාලදිවයින් හොඳම උදාහරණය. නේද? මේ වගේ බලපෑම් ගොඩක් නිර්මාණය කරලා තියෙනවා. 2007 වාර්තාවකින් වායුගෝලීය උෂ්ණත්වය වැඩි වෙමින් පවතින බව තහවුරු කරගෙන ඇත. 1906 සිට මොන බලන්න 2005 තෙක් වර්ෂ 100ක කාලය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.74කින් වැඩි වී තිබේ. මේකත් සමහර විට බහුවර්ණ ප්‍රශ්නයක් වෙන්න බැරි කමක් නැහැ. නේද? එහෙනම් මෙහෙම අහන්න පුළුවන් ප්‍රශ්නේ 2005 වසරට පෙර ගෙවුණු ශතකය තුළ ලෝකයේ උෂ්ණත්වය කවර ප්‍රමාණයකින් වෙනස් වී ඇද්ද? නැත්නම් වැඩි වී ඇද්ද කියලා ලිපික අහන්න පුළුවන්. අන්න එතකොට මතක තියාගන්න ඕනේ සෙල්සියස් අංශක 0.74කින් තමයි වැඩි වෙලා තියෙන්නේ. එවෙන්ම 2050 වන විට මොන බලන්නකෝ දැන් මේ යන සිස්ටම් එකේ හැටියට මේ යන ක්‍රමයේ හැටියට මේ දේශගුණ විපර්යාසම් පිළිබඳ අන්තර්රාජ්‍ය අනුකම්පිටුව පුරෝකරණයක් කරලා තියෙනවා 2050 වෙනකොට මේ තත්ත්වයේ අවසාන ප්‍රතිඵලය මොකක්ද කියලා.
2050 වෙනකොට පවතින තත්ත්වය අනුව ගෝලීය උෂ්ණත්වය වත්මන් උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 2කින් හෝ 3කින් වැඩිවීමේ අවධානමක් තියෙනවා කියලා මේගොල්ලෝ හඳුනාගෙන තියෙනවා. ඊළඟ ඔන්න 2050 වෙනකොට ලෝකයේ ජනගහනය අපි දන්නවා මිලියන 9000ක් වෙනවා. ඒකට සමානුපාතව අපිට පේනවා ගෝලීය උෂ්ණත්වයක් වැඩි වෙනවා. නේද? ගෙවිච්ච 2005ට කලින් ගෙවිච්ච අවුරුදු 100 තුල 0.74කින් වැඩි වෙලා තියෙනවා කියන එක තහවුරු කරගෙන තියෙන එක ආයෙ සැක නැහැ. තහවුරු කරගෙන ඉවරයි නේද? හැබැයි ඉදිරියට ගෙවෙන කාල සීමාවේ 2050 ගෙවෙනකොට සෙල්සියස් අංශක 2ක් හෝ 3කින් ලෝකයේ උෂ්ණත්වය වැඩි වෙනවා. සමහරවිට ඉතින් මෙහෙම කියනකොට හිතනවා ඇති ඉතින් සෙල්සියස් අංශක 2ක් 3ක් වැඩි වෙනවා කියන්නේ මහා දෙයක්ද කියලා. ඔව් ඒක මහා දෙයක් තමයි. නේද? විශාල බලපෑම් ඇති කරනවා. සමහර සත්තු ඉන්නවා මේ උෂ්ණත්වයට ඉතාම සංවේදීයි. සමහර ශාක වර්ග තියෙනවා මේ උෂ්ණත්වයට ඉතාම සංවේදීයි. ඒගොල්ලන්ට මේ පරිසරය තුළ සිද්ධ වෙන පුංචි උෂ්ණත්ව වෙනස උනත් දරන්න බෑ. වෙනස් වෙන පරිසර උෂ්ණත්වයට ගැළපීලා ඒගොල්ලන්ට අනුවර්තනය වෙලා ජීවත් වෙන්න බෑ. හොඳම උදාහරණය තමයි සාගර පරිසර පද්ධතිය වල ජීවත් වෙන කොරල්. නේද? කොරල් පරිසර පද්ධතිය මුළුමනින්ම කර්මන්නේ වෙනවනේ මේ උෂ්ණත්ව වෙනස් වීම තුළ. දැන් ඔබ දන්නවා ඉන්දියන් සාගර කලාපයේ ජීවත් වෙච්ච තිබිච්ච විශාල කොරල් පරේ තමයි මහා බාධක කොරල් පරේ. නේද? මේක සම්පූර්ණයෙන්ම අජීවී බවට පත් උනේ මේ සාගර ජලයේ තියෙන උෂ්ණත්වයේ වෙනස් වීම නිසා. එතකොට එවැනි බලපෑම් තවත් අතුරු බලපෑම් රාශියක් නිර්මාණය කරන්න හේතු වෙලා තියෙනවා. හොඳයි ඊළඟට කියනවා පුරෝගතනයේ කොට ඇත. පහත දක්වන ප්‍රස්ථාරය මගින් ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වයේ වෙනස් වීමට ලක් වූ ආකාරය දක්වනවා. මෙන්න මේක පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. මේ ග්ලෝබල් ටෙම්පරේචර් වෙනස් වීම දක්වලා තියෙනවා. එතකොට බලන්න මෙතන පෙන්නලා දෙන කළු පාටින් ඇනුවල් ඇවරේජ් එක වාර්ෂික සාමාන්‍ය ගැනයි ඊළඟට රතු පාටින් පෙන්නන්නේ පස් අවුරුදු සාමාන්‍ය පිළිබඳව උෂ්ණත්වයේ හැසිරීම තමයි පෙන්නලා තියෙන්නේ. අන්න එතකොට බලන්න මේ බිඳුවේ ඉඳලා ධන පැත්තටයි ඍණ පැත්තටයි වටිනාකම් තියෙනවා. හරි වෙනස් වීම ගැන කියන්නේ. එතන බලන්න කවදෙන්ද බලන්නේ 1860 ඉඳලා 2000 දක්වා ගෙවුණු කාලයේ සීමාව තුළ තමයි මේ වෙනස් වීම මේ පෙන්නලා තියෙන්නේ. අපිට මේ අවුරුදු කොහොම වුණත් මේ වටිනාකම් කොහොම වුණත් ඔයාලට පේන පොදු කාරණේ බලන්න. රතු පාටින් දක්වලා තියෙන තනි රේඛාවක් හොඳට පේනවා. මේ පස් අවුරුදු සාමාන්‍යයක් උච්චාවචන සහිතව වැඩි වීම වෙලා. නේද? දැන් මෙතන ඉඳලා අපි මේ සාමාන්‍යකරණය කරන්න මේකට රේඛාවකට අපිට මෙන්න මෙහෙම රේඛාවන්නේ අඳින්න වෙන්නේ. නේද? ඔන්නෝම රේඛාවක් තමයි අඳින්නේ. මේ බලන්නකො. 1860 ඉඳන් 1900 මේ බලන්න 900ක් පැනලා මෙන්න මේ හරියට එනකම්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 1000 දැන් 900 වැදෙනවා 920යි මේ 910. ඊළඟට මෙතෙන් දෙනකොට ගෙනීම ගත්තොත් 920 නේද? අන්නේ මේ ඇවිල්ලා මේ 900 පැන්නට පස්සේ පණිනකම් 900 දක්වා එනකම් උච්චාවචන සහිතව මේ අඩු වැඩියෙන් තියෙනවා. අඩු වැඩි වීම සහිතව හැබැයි පහළ මට්ටමක තමයි උෂ්ණත්වය තිබිලා තියෙන්නේ. හැබැයි බලන්නකො මේ 920 පැන්නම ගම මොකද වෙලා තියෙන්නේ? මේ ලෝකයේ උෂ්ණත්වය උච්චාවචන සහිතව වේගයෙන් වැඩි වෙන්න බලන්න පටන් ගන්නවා. නේද? වේගවත් වැඩිවීමකට යන්න ගිහිල්ලා. එහෙනම් අපිට මේවට සාධාරණ හේතු පේනවා. අපි දන්නවා 1900 පැනනට පස්සේ ලෝකේ යුරෝප රටවල් වල කාර්මික විප්ලවය සිද්ධ වෙනවා. නේද? කර්මාන්ත සංවර්ධනය වෙනවා. වායු වලට විෂ වායු විමෝචනය කරන්න පටන් ගන්නවා. සත්ත්ව පාලන කටයුතු මහා පරිමාණශීලී කෙරෙන්න පටන් ගන්නවා. මේවා ප්‍රතිඵලය තමයි අපිට මේ පේන්න පටන් ගන්න තියෙන්නේ. නේද? පේන්න පටන් ගන්න තියෙන්නේ. එහෙනම් අපිට පේනවා 900න් පස්සේ වේගවත් උෂ්ණත්වයේ වැඩිවීමක් තමයි අපිට මේ ප්‍රස්ථාරය බැලුවම නිරීක්ෂණය වෙන්නේ. එහෙනම් ගෙවුණු කාල සීමාව කෙසේ වෙතත් අපිට පේනවා 800 ඉඳලා මේ දක්වා ගෙවුණු කාල සීමාව තුළ දිගටම උෂ්ණත්වයේ වැඩිවීමක් තමයි සාමාන්‍ය තුළ නිරීක්ෂණය වෙන්නේ. හොඳයි අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වන්නේ දේශගුණයේද කලින් කරට වෙනස් වී ඇති බවයි. මිනිසා විසින් පෘථිවියේ භෞතික ප්‍රපංච වෙනස් කරන බැරි දේශගුණයේ දේට සාපේක්ෂ වෙනසකට ලක්වීම මීට ප්‍රධාන හේතු සාධක වී තිබේ. ලෝකයේ දේශගුණ වෙනස් වීම ඇති කිරීම කෙරේ බලපාන සාධක. දැන් මෙතෙක් කතා බහ කරපු දේවල් වලින් අපි හඳුනාගත්තේ පෘථිවියේ දේශගුණික වෙනස් වීම කියන දේ සිද්ධ වෙලා තියෙනවා. නේද? දේශගුණික වෙනස් වීමක් කියන්නේ මොකක්ද? ඒකට තිබිච්ච ඉතිහාසය මොන වගේද? මේ කාරණානේ අපි කතා බහ කළේ මෙතෙක් කතා කරපු දේවල්. නේද? දත්ත අරගෙන අපි පෙන්නුවා ලෝකයේ දේශගුණ වෙනස් වීම තුළ තියෙන ප්‍රධානම දේ තමයි ගෝලීය උෂ්ණත්වයේ වැඩි වීම. ඒ ගෝලීය උෂ්ණත්වයේ වැඩි වීම තුළ පහුගිය අවුරුදු 100 තුළ කොහොම වැඩි වෙලාද? ඉදිරියට ගෙවෙන කාල සීමාව තුළ මොන වගේ ප්‍රතිඵල අත්කර දෙයිද කියන කාරණා අපි කතා කරමු. නේද? දැන් අපි ඇවිල්ලා ඉන්න හොඳ මාතෘකාවකට ඇයි මේ විදිහේ ලෝකයේ දේශගුණික වෙනස් වීම ඇති කරන්නේ?
එහෙනම් අපි මෙතනදී හොඳ අවධානයෙන් අහගෙන ඉන්න වෙනවා. අපි සාධක ගණනාවක් මේ සම්බන්ධයෙන් කතා කරනවා. පෘථිවිය මත පිට දේශගුණීය වෙනස්කම් ඇතිකරන්න අපි බලපාන සාධක කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි මේ පෘථිවිය මත පිට තියෙන මේ භෞතික පරිසරය විසින් ඇති කරන සමහර දේවල් නිසා මේ සාමාන්‍ය දේශගුණයේ රටාව කෙටි කාලයකට හෝ දිගු කාලයකට වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒකට බලපාලා තියෙන්නේ මිනිස්සුන්ගේ මැදිහත් වීමක් නෙමෙයි. ස්වභාවික පරිසරයේ සිදුවන යම් සංසිද්ධි. එතකොට ඒවා අපි කියනවා දේශගුණික වෙනස් වීම වලට බලපාන ස්වභාවික සාධක. ඒ වගේම තමයි අපි දන්නවා ඊට වඩා අද වෙනකොට මේ වේගවත් දේශගුණික වෙනස් වීම වලට බලපාලා තියෙන්නේ මේ භෞතික සාධක ඉක්මවා පෘථිවි තලයේ මත පිට සිද්ධ වෙන මානව ක්‍රියාකාරකම්. මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම්. ඒව තමයි අද ප්‍රබල වෙලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට සාධක ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට වර්ග කරන්න පුළුවන් ජනනය වන මූලාශ්‍රයන්. මානවද නැත්නම් භෞතිකද කියන එක. ඒ වගේම තමයි ඊටත් තව ස්ටෙප් එකක් පිටිපස්සට ගිහිල්ලා පොඩ්ඩක් කල්පනා කළොත් සමහර සංසිද්ධි තියෙනවා මේ පෘථිවි පද්ධතිය අස්සෙම තමයි මේ දේශගුණික වෙනස් වීම කෙරෙහි බලපාන සාධකයේ ජනනය වෙන්නේ. ඒ කියන්නේ භෞම පද්ධතිය කියන කාරණේ පෘථිවියයි වටා තියෙන වායුගෝලයයි ඕක පද්ධතියක් විදිහට සැලකුවා. ওই පද්ධතිය අස්සේ සිද්ධ වෙන සමහර දේවල් දේශගුණීය වෙනස් වෙන්න බලපාලා තියෙනවා. ඒ වගේම තමයි ළමයි මේ පද්ධතියෙන් පිටත සිද්ධ වෙන සමහර සංසිද්ධිත් මේ පද්ධතිය අස්සේ තියෙන දේශගුණීය වෙනස් කරන්න හේතු වෙලා තියෙනවා. එහෙනම් ඔන්න බලන්න අපිට මේ දේශගුණික වෙනස් වීම පිළිබඳව ගැන කතා කරද්දී මේ දේශගුණික වෙනස් වීම වලට බලපාන සාධක මෙහෙම වර්ග කරන්න පුළුවන්. දේශගුණික වෙනස් වීම වලට බලපාන සාධක වර්ග දෙකකට බෙදන්න පුළුවන්. මේ විදිහට දේශගුණ වෙනස් වීම බෙදන්න පුළුවන් කොටස් දෙකකට අපි කිව්වා පෘථිවිය පද්ධතියක් විතර ගත්තොත් පද්ධතිය ඇතුළේ සිද්ධ වෙන සමහර සංසිද්ධි තියෙනවා. ඒවා අපි කියනවා දේශගුණික වෙනස් වීම වලට බලපාන අභ්‍යන්තර සාධක. අභ්‍යන්තර සාධක. ඊළඟට මේ පෘථිවිය පද්ධතියක් විදිහට ගත්තාම මේ පෘථිවි පද්ධතියෙන් එළිය සිද්ධ වෙන සමහර සංසිද්ධි මේකට බලපාන. අන්න ඒවට අපි කියනවා බාහිර සාධක. බාහිර සාධක. එතකොට මෙන්න මේ අභ්‍යන්තර සාධක අපිට පුළුවන් අර කලින් කියපු විදිහට නැවත කොටස් දෙකකට බෙදන්න. නේද? පෘථිවි පද්ධතිය අස්සේ සිද්ධ වෙන දේශගුණික වෙනස් වීම වලට හේතු වන සාධක තමයි අභ්‍යන්තර සාධක. පෘථිවි පද්ධතියෙන් පිටත සිද්ධ වෙන දේශගුණික වෙනස් වීම වලට බලපාන සාධක තමයි බාහිර සාධක. මේ අභ්‍යන්තර සාධක නැවත බෙදන්න පුළුවන් කොටස් දෙකකට. මොනවද? එකක් තමයි භෞතික සාධක. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මැදිහත් වීමක් නැහැ. මේ පෘථිවි පද්ධතිය අස්සේ සිද්ධ වෙන සමහර ස්වභාවික හේතු දේශගුණික වෙනස් වීම වලට බලපාන. ඒ වගේම තමයි අපි හිතනවා මානව ජන්‍ය සාධක. මානව ජන්‍ය සාධක. ඒ කියන්නේ මිනිස්සු මුල් වෙලා මේ පද්ධතිය අස්සේ සිද්ධ වෙන සමහර ක්‍රියාකාරකම් දේශගුණ වෙනස් වීම වලට හේතු වෙනවා. නේද? මෙන්න මේ විදිහේ බෙදීමක් කරන්න පුළුවන් කියන එක තමයි උදෙන්දී පැහැදිලි කරලා දෙන්නේ. අපි කියවල බලමු. ලෝකයේ දේශගුණ වෙනස් වීම ජගත් මට්ටමින් කතා බහකට ලක්ව ඇති ගෝලීය තේමාවක් වේ. ඒ කියන්නේ මුළු ලෝකෙම කතා බහ කරන ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. දුරාතීතයේ පටන් මෙම ගෝලීය දේශගුණික වෙනස් වීම සිදුව ඇති නම් වර්තමානයේ වන විට ඒවායේ තීව්‍රතාවය වැඩි වී තිබේ. මෙම දේශගුණික විපර්යාස සඳහා ස්වභාවික සාධක මෙන්ම මානව සාධකද බලපා ඇත. එනම් ඔන්න මූලික වශයෙන් කියනවා දේශගුණික විපර්යාස වලට බලපාන සාධක කාණ්ඩ දෙකයි කියලා. එමෙන්ම ලෝකයේ දේශගුණික වෙනස් වීම සිදුවීම සඳහා බලපාන සාධක විමර්ශනය කරන විට පෘථිවිය ඇතුළත් භෞම පද්ධතියක්සේ සලකා බලන විට එහි දේශගුණික වෙනස් වීම නිර්මාණයලා බලපාන සාධක ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදා දැක්විය හැකිය. එනම් අංක 1 දේශගුණික වෙනස් වීමට බලපාන අභ්‍යන්තර සාධක. දේශගුණික වෙනස් වීම වලට බලපාන අභ්‍යන්තර සාධක. දෙක දේශගුණික වෙනස් වීම වලට බලපාන බාහිර සාධක. දේශගුණික වෙනස් වීම වලට බලපාන බාහිර සාධක. හොඳයි.
ළමයි අපි දේශගුණික වෙනස් වීම වලට බලපාන මෙන්න මේ බාහිර සාධක අපිට හඳුනා ගන්න ලැබෙන්නේ දෙකයි. හරි බාහිර සාධක දෙකක් ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙනවා ලෝකේ දේශගුණික වෙනස් වීම වලට හේතු වන. ඒ එකක් තමයි හිරු ලප වල බලපෑම. ඊළඟට අනිත් එක තමයි උල්කාපාත. උල්කාපාත ප්‍රපතනය. සාධක දෙකයි මෙතන තියෙන්නේ. බාහිර සාධක ගොඩේ දෙකයි. හිරු ලප සහ උල්කාපාත කඩාවැටීම. අපි ඒ නිසා ඒ දෙක මාතෘකාවෙන් වලට ගන්නවා. මේ දෙන්න කතා කරලා යන්න. හැබැයි මෙන්න මේ අභ්‍යන්තර සාධක ගොඩේ භෞතික ඒවා තියෙනවා කීපයක්. මානව ඒවා තියෙනවා කීපයක්. ඒ නිසා අපි ඒ කොටස පොඩ්ඩක් පස්සට දාමු. හරි? සුටක් ප්‍රමාද කරලා කතා බහ කරනවා. ඒ ටික වැඩිපුර කතා බහ කරන්න තියෙන නිසා. හොඳයි ගමුකෝ බලන්න බාහිර සාධක මේන් අදහස් වන්නේ පෘථිවිය ඇතුළත් භෞම පද්ධතියට පිටතින් සිදුවන ක්‍රියාකාරකම් නිසා පෘථිවිය මත දේශගුණය වෙනස් වන බවයි. පෘථිවිය මත දේශගුණය වෙනස් වන බවයි. අපි එතෙන්නින් මෙහෙම කරමු. උදාහරණ අවස්ථා කියලා දාලා මේ දෙක පෙන්වන්න උදාහරණ අවස්ථා දෙක මොනවද තියෙන්නේ? එක හිරු ලපවල බලපෑම. දෙක එක හිරු ලපවල බලපෑම. උදාහරණ කියලා දාලා ඉන්න හිරු ලපවල බලපෑම. දෙක උල්කාපාත ප්‍රපතනය. උල්කාපාත ප්‍රපතනය. උල්කාපාත ප්‍රපතනය නැත්නම් වරහන් ඇතුළේ යන උල්කාපාත කඩාවැටීම. ඊළඟට අභ්‍යන්තර ක්‍රියාවලිත් මෙතෙන්දි පෙන්ලා දීලා එතෙන්ට අවශ්‍ය කරන දේවල් දීලා යන්නයි හදන්නේ. මේන අදහස් වන්නේ පෘථිවිය ඇතුළත් භෞම පද්ධතිය තුල සිදුවන ක්‍රියාකාරකම් නිසා පෘථිවිය මත දේශගුණය වෙනස් වන බවයි. මෙම ක්‍රියාකාරකම් බහුවිධ වේ. ඔතෙන්දී ඔන්න බලන්න වර්ග කළා නෑ හැබැයි අභ්‍යන්තර සාධක මානවජන්‍ය සහ මේ භෞතික කියලා කොටස් දෙකකට සිද්ධ වෙනවා කියන. බලන්නකෝ මොනවද මේ අභ්‍යන්තර ක්‍රියාවලිය කියලා. අපි ලියමු 1 හරිතාගාර ආචරණය. හරිතාගාර ආචරණය. ඊළඟට 2 යමහල් ක්‍රියාකාරීත්වය. යමහල් ක්‍රියාකාරීත්වය. ඊළඟට සාගර මතු පිට උෂ්ණත්ව වෙනස්කම් නිර්මාණය වීම. සාගර මතු පිට උෂ්ණත්ව වෙනස්කම් නිර්මාණය වීම. ඊළඟට එල් නිනෝ සංසිද්ධිය බලපෑම. එල් නිනෝ සංසිද්ධිය බලපෑම. ඊළඟට ලානිනෝ සංසිද්ධිය බලපෑම. ලානිනෝ සංසිද්ධිය බලපෑම. හරි දැන් ඔයාලා පෙළට ඔය ටික ලිව්වනේ පහළට මේ නේද? පහළට මේ ලිව්වනේ ඔය ටික. අන්න ඒක ඉස්සරහින් මේක සබලවරණක් දාලා ලියන්න මොන සාධකද මේ? අභ්‍යන්තර සාධක කොටේ තියෙන භෞතික සාධක. භෞතික සාධක. නැත්තම් තව විස්තරයක ලියන්න පුළුවන් නම් ලියන්න දේශගුණික වෙනස් වීමට බලපාන අභ්‍යන්තර භෞතික සාධක කියලා. දේශගුණික විපර්යාස වලට බලපාන අභ්‍යන්තර භෞතික සාධක. හරි ඊළඟ ලියන්න පුළුවන් මෙන්න මේ සෙට් එක. මේ බලන්නකො පොසිල ඉන්ධන දහනය ගැන කතා කරනවා. ඊළඟට කර්මාන්ත ගැන කතා කරනවා. කෘෂිකාර්මික කටයුතු ගැන කියනවා. වනහරණය ගැන කතා කරනවා. ඔන්න සාධක ටික ලියන්න. කෘෂිකර්මාන්තය, පොසිල ඉන්ධන භාවිතය, කර්මාන්ත ඊළඟට වන විනාශය නැත්නම් වනහරණය.
වනහරණය. ඔය ටික ලියලා එතනිනුත් සරල වර්ණයක් ඉස්සරහට දාලා ලියන්න දේශගුණික වෙනස් වීමට බලපාන මානවජන්‍ය සාධක. අභ්‍යන්තර මානවජන්‍ය සාධක. දේශගුණික වෙනස් වීමට බලපාන අභ්‍යන්තර මානවජන්‍ය සාධක. දේශගුණික වෙනස් වීමට බලපාන අභ්‍යන්තර මානවජන්‍ය සාධක. හරි දැන් අපි ඔය ටික මේ තියෙන ඉඩ කඩේ ලිව්වා. දැන් කියනවා මේ අතරින් වැඩි බලපෑමක් ඇතිවන්නේ අභ්‍යන්තර ක්‍රියාවලිය මගිනි. හරි අපි දැක්කනේ බාහිර ක්‍රියාවලිය දෙකයින් දුන්නේ. නේද? හිරුලපොළ බලපෑම සහ උල්කාපාත කඩාවැටීම කියන කාරණා දෙක පෘථිවියේ දේශගුණික වෙනස්කම් නිර්මාණය කරන්න හේතු වන සාධක දෙකක්. හොඳයි දැන් ඔන්න යන්න හදනවා බාහිර සාධක ටික මුල් අවස්ථාවේ පැහැදිලි කරන්න. බලන්න එතන තිබුණේ ඇත්තටම සාධක දෙකයි හිරුලපවල බලපෑම සහ උල්කාපාත ප්‍රපතන. කවුද මේ හිරුලපවල මොකද්ද මේ හිරුලප කියලා කියන්නේ? අපි දන්නවා මම මේක මතකනවා. අපි දන්නවා මේ හිරුගේ මතුපිට පෘෂ්ඨයේ මත සාමාන්‍ය උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 6000යි කියලා හොයාගන්න තියෙනවා. නේද? මතුපිටාගේ අභ්‍යන්තර උෂ්ණත්වයේ මිලියන 15ක් සෙල්සියස් අංශක මිලියන 15ක් කියලා හොයාගන්න තියෙනවා. ඒතකොට මේ මහා විශාල උෂ්ණත්වයක් තියෙන මතුපිට අභ්‍යන්තර කියන දෙකේම මහා විශාල උෂ්ණත්වයක් තියෙන ග්‍රහ වස්තුවක් තමයි එතකොට මේ සූර්යයා කියලා කියන්නේ. එතකොට මේ හිරුගේ අභ්‍යන්තරයේ චුම්බක ක්ෂේත්‍රය වෙනස් වීම සිද්ධ වෙනවා. හිරුගේ අභ්‍යන්තරික ක්‍රියාවලිය මගේ චුම්බක ක්ෂේත්‍රය වෙනස් වීම හට ගන්නවා. මේ හට ගන්න වෙනස් වීම වල ප්‍රතිඵලයක් විදිහට අපිට පේනවා මේ පෘථිවි මතුපිට තියෙන අධික උෂ්ණත්වය මුල් කරගෙන ගිනි දැල් නිර්මාණය වෙනවා. අපි මේ ගිනි දැල් වලට කියනවා සූර්ය ගිනි දැල්. හරි මේ හිරු ගිනි දැල් නිර්මාණය වුණාම මේවා ස්වභාවිකවම හටගන්නේ. ඒවා සාමාන්‍යයෙන් ගිනි දැල්ලක් නිර්මාණය වුණොත් මහ විශාල ගිනි ජාලාවක් ඇවිලි අවුරුදු 10ක් 11ක් 12ක් සමහරවිට 15ක් විතර මේක ඇවිලෙනවා. හරි මේ හිරු ගිනි දැල් හිරු උනාට නිර්මාණය වෙලා මේවා ඇවිල්ලා ගිහිල්ලා යම් කාලයකදී මේක ස්වභාවිකවම නිවිලා ගිහිල්ලා සමනයටපත් වෙලා යථාර්ථයටපත් වෙනවා. අපි දන්නවා කොහේ හරි තැනක යම් ගිනි ඇවිලීමක් සිද්ධ වුණොත් එතන මේ අඳුරු පැල්ලමක් නේද? ඒ පෘෂ්ඨය මත පිට අඳුරු පැල්ලමක් නිර්මාණය වෙන්න එක හේතුවක් වෙනවා. අර හිරුගේ මතත් එහෙමම තමයි. අර අවුරුදු 10ක් 11ක් 15ක් විතර දීර්ඝ කාලයක් මේ ඇවිලිච්ච ගිනිදැල් ස්වභාවිකවම නිවිලා ගියාම එතන හිරු පෘෂ්ඨය මත පිට නිර්මාණය වෙනවා අඳුරු පැල්ලමක්. අන්නේ අඳුරු පැල්ලම් වලට තමයි අපි කියන්නේ හිරු ලපවල බලපෑම. හිරු ලප කියලා. ඒක කොහොමද බලපාන්නේ මේ පෘථිවිය මත පිට දේශගුණය තීරණය කරන්නේ? දැන් බලන්න මේ සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රීය ග්‍රහ වස්තුනේ හිරු. මෙයා තමයි සූර්ය කිරණ නිකුත් කරන්නේ. නේද? ශක්තිය විදිහට නිකුත් කරන්නේ අනිත් ග්‍රහවල ඔක්කොම. එතකොට මේ අපේ පෘථිවිය මෙතන තියෙනවා නේද? හිරු ලපයක් මේ පෘථිවි මේ සූර්ය පෘෂ්ඨය මත පිට මෙහෙම නිර්මාණය වෙලා තිබුණොත් අඳුරු පැල්ලමක් අපිට පේනවා හිරුගෙන් නිකුත් කරන ශක්ති කදම්බේ අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. නේද? අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. අනේ එතකොට අපි දන්නවා මේ පෘථිවියට ලැබෙන සූර්ය කිරණ ප්‍රමාණය නැත්නම් ඒ ශක්ති ප්‍රමාණය යම් අඩුවීමක් ඒකරා සිද්ධ වෙනවා. එහෙනම් හිරුගේ මේ පෘෂ්ඨය මත පිට නිර්මාණය වෙච්ච මේ අඳුරු පැල්ලම නිසා පෘථිවියට ලැබෙන උෂ්ණත්ව ප්‍රමාණය නැත්නම් ඒ උණුසුම යම් හේකින් අඩු වෙලා යනවා. ඒක දේශගුණයේ අනිකුත් සාධක සියල්ලටම බලපානවා. නේද? හිරුගේ මේ පෘථිවිය මත පිට තියෙන සාමාන්‍ය උෂ්ණත්වය අපි දන්නවා ආර්ද්‍රතාවයට බලපානවා. ඊළඟට සුළඟ නිර්මාණය වෙනවා. වායු ගෝලයේ පීඩන නිර්මාණය වෙනවා. බලපානවා. නේද? එතකොට බලන්න ඒක සාමාන්‍ය පෘථිවිය මත පිට සාමාන්‍ය දේශගුණ රටාවේ වෙනස්කම් ඇති කරන්න හේතුවක් වෙනවා. නේද? හේතුවක් වෙනවා. ඒකයි මේ හිරුලපොළ බලපෑම අපි බාහිර සාධකයක් විදිහට ගන්න. මේක පෘථිවි පද්ධතිය ASCII සිද්ධ වෙන දෙයක් නෙමෙයි. එළිය සිද්ධ වෙන දෙයක්. ඒ එළිය සිද්ධ වෙන දේ හැබැයි පෘථිවිය ASCII දේශගුණීය වෙනස්කම් ඇති කරන්න හේතු වෙනවා. හොඳයි. එහෙනම් කියලා බලමු හිරුලපොළ බලන්න. සූර්යයා හයිඩ්‍රජන් හීලියම් බවට පත් කරගැනීමෙන් ආලෝක ශක්තිය නිපදවා ගන්නවා. එම කේන්ද්‍රීය ග්‍රහ වස්තුවේ අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 15ක් පමණ වන අතර. ඔන්න හොඳ දත්ත මේකේ තියෙනවා. ඔබ අවශ්‍ය නම් හයිලයිට් කරගන්න පුළුවන්. මිලියන 15ක් පමණ අතර මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000ක් වේ. කිලෝමීටර්
මිලියන 150ක් පමණ දුරින් පිහිටි සූර්යාගේ සිට මෙම තාප ශක්තිය පෘථිවි කරා ළඟා වේ. අපි දන්නවා මේ විදිහට කිරු කිරණක් පෘථිවි තලයේ කරා මෙච්චර දුරක් ගෙවාගෙන ඉන්න මිනිත්තු 8ක කාලයක් යනවා කියලා දන්නවා. නේද? දේශගුණ විද්‍යාවේව කතා කරන්නේ. එය ආලෝක ශක්තිය සිට තාප ශක්තිය බවට පරිවර්තනය වෙමින් ළඟා වේ. අපි දන්න ශක්ති පරිවර්තනයක් තියෙනවා. එන්නේ ආලෝකයේ විදිහට. නමුත් ඒක පෘථිවි තලයට එනකොට පරිවර්තනය වෙලා අපිට ලැබෙනවා. සාමාන්‍යයෙන් හිරු කිරණක් පෘථිවි තලය කරා ප්‍රමිත මිනිත්තු 8ක කාලයක් ගත වේද ගණන් බලා තිබේ. ඒ අතිරේක කාරණා. මෙසේ සූර්යාගේ සිට පෘථිවිය කරා පැමිණෙන ආගාමි ඔන්නතන අන්ඩර්ලයින් කරලා ලියාගන්න කෙටි තරංග කියලා තියෙනවා. ආගාමි කියන්නේ ඒකම තමයි අදහස. ඇලෙරක් දාගත්තා නම් හරියි. ආගාමි ඇලෙරක් කෙටි තරංග විකිරණ මගින් ගෙනෙන තාපය මගින් වායු ගෝලයේ තාපවත් වීම සාමාන්‍ය සංසිද්ධියකි. ඔය ගෙන තාපයෙන් තමයි වායු ගෝලය රත් වෙන්නේ. ඒ රත් වෙලා උෂ්ණත්වය මේ වායු ගෝලයේ පීඩනය, ආර්ද්‍රතාවය, සුළඟ මේ ආදී දේවල් නිර්මාණය වෙන්නේ. පැමිණෙන ආගාමී කෙටි තරංග විකිරණය භූතලයේ ගැටි දුර්වල කෙටි තරංගයක්සේ පිටව යන විට දුර්වල කෙටි තරංගයක් නෙමෙයි දුර්වල දිගු තරංගයක් වෙනවා. කෙටි කියන වචනේ කපලා එතන දාගන්න. දුර්වල දිගු තරංගයක්. එන්නේ කෙටි තරංගයක් තමයි. හැබැයි පොළොව තලයේ මත ගැටිලා ආපහු හැරලා යනකොට පරාවර්තනයලා යන්නේ කෙටි තරංගයක් විදිහට නෙමෙයි. එයා යන්නේ දිගු තරංගයක් විදිහට. ඒ නිසා අපි දුර්වලයි කියලා කියනවා. පිටව යන විට හරිතාගාන වායු මගින් එහි තාපය අවශෝෂණය කිරීම වායු ගෝලයේ තාපවත් වීමට හේතු වෙනවා කියලා කියනවා. නේද? මම කිව්වා සූර්යාගේ ඉඳලා එන්නේ කෙටි තරංග කිරණ ඒවා මගින් ගෙන තාපයෙන් වායු ගෝලය රත් වෙනව නෙමෙයි. ඒවා මගින් රත් වෙන්නේ පොළොව තලයේ. නේද? පොළොව තලයේ තමයි රත් වෙන්නේ. හැබැයි පොළොව තලයේ රත් වෙලා නිවෙනකොට ඒ පොළොව තලයෙන් පිට කරන කිරණයක් තියෙනවා. අපි ඒකට කියන්නේ භූ විකිරණය. ඒ භූ විකිරණයේ සතුව තියෙන මේ දුර්වල තාප ශක්තියෙන් තමයි අර පහළ වායු වල ඉන්නවනේ කාබන් ඩයොක්සයිඩ්, මීතේන් වගේ වායු වර්ග. ඒගොල්ලන්ගේ උපන් හැකියාවමනේ තාපය උරාගන්නේ, අවශෝෂණය කරගන්නේ. අන්නේ වායු වර්ග වලින් අර භූ විකිරණයෙන් පිට කරන තාප ශක්තිය අල්ලා ගන්නවා. අඳව ගන්නවා, අවශෝෂණය කර ගන්නවා. අන්නේ නිසා තමයි වායු ගෝලයේ තාපවත් වීම සිද්ධ වෙන්නේ නැත්නම් අපි ඒක කියනවා වායු ගෝලයේ උණුසුම ඇති වෙන්නේ. සූර්යාගේ චුම්බක ක්ෂේත්‍රයේ සිදුවන වෙනස් වීම නිසා ඔන්න හයිලයිට් කරගන්න පුළුවන් මේ පාර පේපර් එකේ මේ ගැන අහලා තිබුණා. හිරුලප නිර්මාණය වෙන්න හේතුව අහලා තිබුණා. කෙටි ප්‍රශ්නයක් විදියට. එහෙනම් උත්තරේ තිබුණේ මෙන්න මේක. සූර්යාගේ චුම්බක ක්ෂේත්‍රයේ සිදුවන වෙනස් වීම නිසා හිරු මත මහා ගිනිදැල් නිර්මාණය කරමින් විශාල පිපිරුම් නිර්මාණය වේ. මේ නිසා ඇතිවන ගිනිදැල් නිවි යාමට වසර 11ක පමණ කාල පරිච්ඡේදයක් ගත වන බව නිරීක්ෂණ මගින් හෙළි ඇත. 11ක් කියලා නිශ්චිතව නැහැ. අවුරුදු 11ක් මේකට උදාහරණයක් දාලා පෙන්නන්නේ. එහෙම ගිනිදැල්ලක් ඇති වුණොත් මේ වගේ දිග කාලයක් ඇවිලෙනවා කියන එක පෙන්නනවා. හරි? හෙළි ඇත. පසු කාලීන මෙම පිපිරුම් ස්ථාන අඳුරු පැහැයෙන් දැర్శණය වේ. මේවා හිරු ලප ලෙස හැඳින්වේ. මෙසේ නිර්මාණය වන හිරු ලප නිසා පෘථිවි පෘෂ්ඨය මත පතිත වන සූර්ය කිරණ තීව්‍රතාවය වෙනස් වීම නිසා පෘථිවිය මත උෂ්ණත්ව වෙනස් වීම නිර්මාණය වන අතරම ඒවා දේශගුණික වෙනස්කම් නිර්මාණය කිරීමට හේතු සාධක වේ. දැන් අපි දේශගුණික විද්‍යා පාඩම කතා බහ කරලා ඇවිල්ලා තියෙන නිසා අපිට මේක හරි ලේසි. කිරුගෙන් ලැබෙන ප්‍රමාණය අඩු වෙනකොට, කිරණ ප්‍රමාණය අඩු වෙනකොට, උෂ්ණත්ව ප්‍රමාණය අඩු වෙනකොට පැහැදිලිවම පරිසර උෂ්ණත්වය අඩු වෙනවා. ඊළඟට ඒක පීඩනයේ ආර්ද්‍රතාවයට සුළඟට බලපානවා. නේද? ඒකයි මේ කියන්නේ. එහෙනම් ඔන්න බලන්න අපේ පෘථිවි පද්ධතියට එළිය සිද්ධ වෙන මේ හිරුලප නිර්මාණය වීම නිසා අපිට ලැබෙන ශක්ති ප්‍රමාණය අඩුවීමක් වුණොත් ඒ හරහා අපේ පෘථිවිය දිශුණිය වෙනස් වීමකට ලක් වෙනවා. නේද? වෙනස් වීමකට ලක් වෙනවා. ඒ වගේම තමයි හිරු ගිනිදැල් ඇති වෙන කාලෙට සමාන උෂ්ණත්ව වෙනස් වීම තුළ වැඩිවීමක් වෙන්න පුළුවන්. නේද? උණුසුම වැඩි වෙන්නත් පුළුවන්. ඒ අඩුවීම හෝ වැඩිවීම පැහැදිලිවම අපේ දේශගුණික වෙනස්කම් නිර්මාණය කරන්න හේතු වෙනවා කියන එකයි කියන්නේ. හොඳයි ඊළඟට අපි දෙවෙනි සාධකයටත් යමු. දෙවෙනි සාධකයට යමු උල්කාපාත ප්‍රපතනය. නේද? බලන්න උල්කාපාත ප්‍රපතනය කියන්නේ මොකක්ද? අපි දන්නවා දැන් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක තියෙනවා. ඒ ග්‍රහලෝක ප්‍රධානයට අමතරව අපිට පේනවා මේ අර නිශ්චිත ගමන් පතයක් නැති. ඒ කියන්නේ හරිම ගමන් රටාවක් නැත්නම් ගමන් මාර්ගයක් නැතුව ඉබාගාතේ මේ අත සැරිසරන ග්‍රහාංශ කොටස් තියෙනවනේ මේ අභ්‍යවකාශය නේද? කියන්නේ නම් විශ්වාස කරන්නේ නම් ඇස්ටර් කියලා ග්‍රහලෝකයක් කලින් තිබුණලු. මේ ඇස්ටර් කියලා හඳුන්වන ග්‍රහලෝකය කැඩිලා කුඩු වෙලා විනාශ වෙලා ගිය කොටස් තමයි මේ විදිහට මේ
අභ්‍යවකාශයේ මේ අත නිශ්චිත ගමන් පථයක් නැතුව සැරිසරන්න කියලා විශ්වාසයක් තියෙනවා. ඒතර කොහොම නමුත් අපි දන්නවා මේවා අපි සලකන්නේ උල්කාපාත කියලා. නේද? මේ අභ්‍යවකාශී වටා ගමන් කරන මේ අත ගමන් කරන මේ ග්‍රහාංශ කොටස් සමහරලාට පෘථිවියේ තියෙන මේ ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථිවියට ඇද ගන්නවා නැත්නම් ආකර්ෂණය කර ගන්නවා. එතකොට මේ ග්‍රහාංශ කොටස් පෘථිවිය කරා ඇදලා එනකොට අපිට පේනවා වායුගෝලයට ඇතුළු වෙනකොට නේද? වායුගෝලයේ සීමාවට ඇතුළු වෙනවත් එක්කම ඒවා මේ වායුගෝලයත් එක්ක ගැටිලා දර්ශන බලයක් ඇති වෙලා මේ ඒ වගේම අපරිවර්තී ගෝලයට එනකොට ඒකේ තියෙන උණුසුමත් එක්ක මේවා ගිනි ගන්න පටන් ගන්නවා. නේද? මේ උල්කාපාත කොටස් ගිනිගෙන දැවී යාම සිද්ධ වෙනවා කියලා අපි භෞම පද්ධතිය ගැන කතා කරන මාතෘකාවේදී කියලා තියෙනවා. නේද? වායුගෝලයේ තියෙන වැදගත්කමක් නේ පෘථිවිය කරා එන උල්කාපාත මගදී දැවෙන්න සලස්වලා ගිනි ගන්න අවශ්‍ය කරන පරිසර නිර්මාණය කරලා දීලා ඒක අලු කරලා තමයි පොළොවට ගෙන්න ගන්නේ. නේද? එහෙම නොවුනා නම් මේ පෘථිවිය මත පිට ධර්ම බලපෑම ඇති වෙනවා. ජීවිත ඍජු බලපෑම ඇති වෙනවා. සාගර මත ඔය උල්කාපාත වෙනොත් එimhe සුනාමි ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ඔක්කොම අහිතකර බලපෑම පාලනය කරලා තියෙනවා වායුගෝලයේ මගින්. එතකොට මේ අපරිවර්තී ගෝලෙදී මේ උල්කාපාත දැවිලා යනකොට කොහොමද ඒක දේශගුණික වෙනස්කම් වලට බලපාන්නේ? දේශගුණික වෙනස්කම් වලට බලපාන්නේ මෙන්න මෙහෙමයි. මේව ඇවිල්ලා අපරිවර්තී ගෝලෙදී ගිනිගෙන දැවිලි යල්විලා යනකොට අපරිවර්තී ගෝලයේ යම් වැඩි උෂ්ණත්වයක් තියෙනවා තමයි. හැබැයි මේ උල්කාපාත විශාල වශයෙන් දැවෙනකොට අතිරේක උණුසුමක් නිර්මාණය වෙනවානේ මේ අපරිවර්තී ගෝලීය සීමාව තුළ. නේද? මේ අතිරේක උණුසුම තමයි පහළ වායු ගෝලී නැත්නම් පරිවර්තී ගෝලීය තියෙන සාමාන්‍ය උෂ්ණත්ව ප්‍රමාණය රටාව වෙනස් කරන්න හේතු වෙන්නේ. ඒක සමහරලාට පෘථිවිය මත පිටින් සාමාන්‍ය දේශගුණ රටාව කෙටි කාලින වශයෙන් හෝ දීර්ඝ කාලින වශයෙන් වෙනස් කරන්න හේතුවක් වෙනවා. එහෙනම් ඔන්න උල්කාපාත ප්‍රපදනයේ කොහොමද බලපාන්නේ කියන එකයි කියේ. පෘථිවි ග්‍රහය සතුව ගුරුත්වාකර්ෂණ බලයක් පවතින නිසා අභ්‍යවකාශයේ පවතින ග්‍රහ ලෝක කොටස් පෘථිවියට ඇද ගැනීම සිදු වේ. මේවා වායු වලට ඇතුළු වියත්ම ගිනිගෙන දැවි විනාශ වේ. මෙසේ පෘථිවිය කරා ඇදී එන්නේ ඇස්ටර් නැමැති විනාශ වූ ග්‍රහ ලෝකයේ කොටස් බව අභ්‍යවකාශ විද්‍යාඥයින්ගේ විශ්වාසයයි. මේවා ග්‍රාහක වලල්ලේ පිහිටා ඇති බව පැහැදිලියි. අපි දන්නවනේ මේ ග්‍රාහක වලල්ල කියන්නේ මොකක්ද කියලා. නේද? ග්‍රහ ලෝක වල පිහිටීමේ පිළිවෙල මතක් කරගන්නකො. ඒ පිළිවෙලේ අපිට වෙනවා බ්‍රහස්පති ග්‍රහ ලෝකයට පස්සේ තියෙනවා මේ නිකන් මේ වටේට විහිදලා ගිය ලස්සන වලල්ල. නේද? ඒ වලල්ලේ තමයි අර කුඩා කුඩා කෑලි ටික කොටස් ටික ග්‍රහ ලෝකේ කුඩු වෙලා ගිය කොටස් ටික පිටලා තියෙන එක තමයි අපි කියන්නේ ග්‍රාහක වලල්ල. ඕක පදනම් කරගන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහ ලෝක ටික වර්ග කරන්නේ මේ අභ්‍යන්තර ග්‍රහ ලෝක සහ බාහිර ග්‍රහ ලෝක කියන නේද? අභ්‍යන්තර ග්‍රහ ලෝක ඔය ග්‍රාහක වලල්ලේ පෘථිවියයි අතර මේ සූර්යයා සහ ග්‍රාහක වලල්ල අතර පිටලා තියෙන ග්‍රහ ලෝක ඔක්කොම අභ්‍යන්තර ග්‍රහ ලෝක. එතකොට පෘථිවියත් අභ්‍යන්තර ග්‍රහ ලෝකයක් ගණන් තමයි යන්නේ. ඊළඟට ග්‍රාහක වලල්ලෙන් පිටත පිටලා තියෙන ඔක්කොම ග්‍රහ ලෝක වලට කියන්නේ හැබැයි බාහිර ග්‍රහ ලෝක. හරි. ග්‍රාහක වලල්ලේ පිට ඇති බව පැහැදිලි. මෙසේ වායු වලට ඇතුළු වන උල්කාපාත ප්‍රමාණය විශාල නම් ඇතැම් විට මුළුමනින්ම අලු වී විනාශ නොවන අවස්ථාවක් තියෙනවා. හරි. මෙතන අඩුවක් තියෙනවා. කොහොමද මේක දේශගුණික රැස්වීම වලට බලපාලා තියෙන්නේ කියලා කියවෙලා නැහැ. කතාව විතරයි කියවලා තියෙන්නේ. අපි ඒක කියමු. ලියන්න උතෙන් මෙහෙම විශාල නම් ඇතැම් විට මුළුමනින්ම අලු වී විනාශ නොවේ කියන තැනට ලියන්න. මෙලෙස උල්කාපාත දැවී යාම සිදුවන විට අපරිවර්තී ගෝලය තුල අතිරේක උණුසුමක් නිර්මාණය කරයි. එය පහළ වායු ගෝලයේ සාමාන්‍ය උෂ්ණත්වය. වැඩි කිරීමට හේතුවක් වන අතර ඒ හරහා
සාමාන්‍ය දේශගුණ රටාවේ වෙනස්කම් ඒ හරහා සාමාන්‍ය දේශගුණ රටාවේ වෙනස්කම් නිර්මාණය වේ. සාමාන්‍ය දේශගුණ රටාවේ වෙනස්කම් නිර්මාණය වේ. එහෙනම් ඔන්න අපි කතා බහ කළා පෘථිවියේ දේශගුණය කෙටි කාලින වශයෙන් හෝ දීර්ඝ කාලින වශයෙන් වෙනස් කරන්න බලපාන හැබැයි පෘථිවි පද්ධතියට එළිය සිද්ධ වෙන සංසිද්ධි දෙකක් පිළිබඳව. ඒ සංසිද්ධි දෙකම අපි තනි මාතෘකාවක් අස්සට දැම්මත් අපිට පේනවා. ඒවා දේශගුණයේ වෙනස්කම් කිරීම බලපාන බාහිර සාධක කියලා. නේද? බාහිර සාධක. හොඳයි අපි එහෙනම් උතනින් මැසේජ් එකකුත් ඇවිත් තියෙනවා. බලමු මොකක්ද කියලා. ටියුට් එකේ ඔක්කොම කොටසක් නෑනේ. ඔක්කොම කොටසක් නෑනේ. කොහොම කොටසක් නෑනේ කියලා තියෙනවා. ඒ කියන්නේ කොයිකද දන්නේ මේ උල්කාපාත ප්‍රපතනය ගැන විස්තරයක් නැහැ කියලා දන්නේ නැහැ කියන්නේ. පොඩ්ඩක් මේ මැසේජ් එක දාපු සඳුනිකා නිකුත් පොඩ්ඩක් කියන්නකෝ. උල්කාපාත ප්‍රපතනය කියලා කොටසක් නැහැ කියලාද කියන්නේ? මාතෘකාව තියෙනවස ඊට අදාළ විස්තරේ නෑ. අනිත් පැත්ත පිටිය බලන්න. ඒකෙත් නැහැ. එහෙම නැති වෙන්න බෑ මොකද එහෙම පිටු මාරු වෙලා දන්නේ නැහැ. මොකද තමයි දැන් මේ ඕගොල්ලන්ට මේ ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙන එකම තමයි ওই print out අරන් තියෙන්නේ. චුට්ටක් බලන්න පිටු හරියද කියලා බලන්න පිළිවෙලට. පිටු හරියද කියලා බලන්න පිළිවෙලට පිටු තියෙන්න ඕනි ඔක්කොම 8ක්. පිටු 8ක් තියෙන්න ඕනි. 8 පිළිවෙලට දෙනවද කියලා බලන්න. තියෙනවද? පිටු ටික තියෙනවා. චුට්ටක් මට අනිත් අයත් කියන්නකෝ මේ ගැටලුව අනිත් අයටත් තියෙනවද කියලා. ඔයගලන්ට මේ ගැටලුව තියෙන අනිත් අයත් පොඩ්ඩක් අත උස්සන්න බලන්න. උල්කාපාත ප්‍රපතනය ගැන එහෙම නෝට් එක නැති අනිත් අයත් උස්සන්න බලන්න. දෙන්නෙක් ඉන්නවනේ. ඒගොල්ලෝ පොඩ්ඩක් මට කියන්න ඒගොල්ලන්ට හම්බෙලා තින්න අර මේ කලර් මාජින් එක තියෙන ටියුට් එකද? මැසේජ් එකක් දාන්නකෝ. අර කලර් ටියුට් එකද හම්බෙලා තින්නේ නැත්නම් normal black and white papers වල හම්බෙච්ච ටියුට් එකද? මැසේජ් එකක් දාන්නකෝ බලන්න. කොළපාට මාජින් එක පිටත තියෙන ටියුට් එකද හම්බෙලා ඇත්තේ ඒගොල්ලන්ට කලවානේ ඉන්නේ ගැටලු තියෙන්නේ නේද? හරි ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් ඕක තියෙන විදිහට වැඩ කරමු. මම ඒ ගැටලුව තියෙන අයට ආපහු අලුත් ටියුට් එකක් දෙන්නම්. මේ ටියුට් එක නෙමෙයි නෝට් එකක් දෙන්නම්. දැනට ඔය තියෙන කොලේ පාවිච්චි කරලා වැඩ කරන්න අඩුපාඩු නෝට් එක නෝට් කරලා තියාගන්න මේ කොටස අඩුයි කියලා. ඔව් කොළපාට මාජින් එක තියෙන ටියුට් එක. ඔව් ඒක තමයි ගැටලුව ඇත්තේ. හොඳයි ඒක මම නිරාකරණය කරන්න වෙන නෝට් එකක් දෙන්නම් කිසි ගැටලුවක් නැහැ. දැනට තියෙන අඩුපාඩු නෝට් කරගන්නකො මේක නැහැ කියලා. දැන් මේ තියෙන ස්ක්‍රීන් ෂොට් එකකින් වැඩි කරගෙන යන්න පුළුවන් නේ. හොඳයි මම එහෙනම් ආපහු මේ ස්ක්‍රීන් ෂෙයා කරන්න. දැන් අපි කතා කරන ආවේ දේශගුණික වෙනස් වීම වලට බලපාන අභ්‍යන්තර සාධක දෙක පිළිබඳව. මේ කැලල කොටස නැහැ කියලා කියනවා. ඒක ගැන හිතන්න එපා. දැන් ඔහොම යන්න අරින්න. උල්කාපාත ප්‍රපතනය සම්බන්ධ නෝට් එක නැහැ කියලා ලියන්න. මතක ඇතුව මගෙන් අලුත් ටියුට් එකක් නැත්නම් ආයතනට යනවා නම් කොළපාට මාජින් එකේ තියෙන ගැටලුව තියෙන අය සාමාන්‍ය අර මේ ෆොටෝකොපි කොළ හතරක් නෙවෙයි දීලා තියෙන්නේ. ඒ ටික ගියොත් ඉල්ල ගන්න. කොපි එකේ තියෙන ගැටලුව පෙන්නලා දීලා ඉල්ල ගන්න මේ වෙන එකක් දෙන්න කියලා.
හොඳයි නැත්තම් මම ඔයාලට දෙන්නම්. හොඳයි එහෙනම් අපි යමු දේශගුණික වෙනස් වීම වලට බලපාන අභ්‍යන්තර සාධක පිළිබඳව කතා කරන්න. අභ්‍යන්තර සාධක. හරි? එහෙනම් ඔන්න දැන් පැහැදිලි බාහිර සාධක අභ්‍යන්තර සාධක කියන්නේ මොකක්ද මේකේ වෙනස කියලා. කලින් කතා කළේ පෘථිවිය පද්ධතියක් විදිහට ගත්තාම එළී සිද්ධ වෙන සමහර දේවල් අපේ දේශගුණික වෙනස්කම් ඇති කරන්න හේතු වෙනවා කියන කාරණා. දැන් මේ කතා කරන්න හදන්නේ දේශගුණික වෙනස් වීම ඇති කරන්න බලපාන පෘථිවි පද්ධතිය අස්සේ ක්‍රියාත්මක වන සමහර සංසිද්ධි ගැන. අපි ඉතින් මේව කොටස් දෙකකට බෙදුවනේ. නේද? අස්සේ සිද්ධ වෙන මේ සමහර සංසිද්ධි මිනිසු නිසා හටගන්නේවා තියෙනවා. ඒවා මානව ජන්‍ය සාධක. සමහර ඒවා ස්වභාවික පරිසරයේම නිර්මාණය වෙච්ච දේවල්. ඒවා දේශගුණික පරිසර බලපාන අභ්‍යන්තර සාධක. ඒක පැහැදිලි ඔබට. එහෙනම් මේ බලන්න කියනවා මේන් අදහස් වන්නේ දේශගුණික වෙනස් වීම කෙරෙහි බලපාන භෞම පද්ධතිය තුල ක්‍රියාත්මක වන සාධක මොනවද යන්නයි. හරි? එතෙන්දී අන්න එතන අඩුවක් තියෙනවා. මේවා කොටස් දෙකකට වර්ග කරලා තියෙනවා අය අභ්‍යන්තර සාධක මේ භෞතික සාධක සහ මානව සාධක කියලා. ඒ නිසා අපි එතන පොඩ්ඩක් ලියමු. මෙන්න මෙතන 3 වෙනි පේජ් එකේ අන්තිම මොනවද යන්නයි. මේවා ජනනය වන මූලාශ්‍රය අනුව දේශගුණික වෙනස් වීම වලට බලපාන භෞතික සාධක හා දේශගුණික වෙනස් වීම වලට බලපාන භෞතික සාධක හා දේශගුණික වෙනස් වීම වලට බලපාන භෞතික සාධක හා මානව සාධක වශයෙන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. හරි. ඒ කොටස එතන ලියලා ඉවර කරගන්න පුළුවන් වෙන්න ඇති පොඩි ඉඩක් තියෙන්නේ. වර්ග කළ හැකිය. දැන් මෙන්න මෙතන පටන් ගන්නව නේද? 4 වෙනි පේජ් එකේ හරිතාගාර ආචරණය කියලා. අන්න ඒකට උඩින් මෙන්න මේ දෙන පුංචි දේ මෙතන ලියන්න දේශගුණික විපර්යාස වලට බලපාන භෞතික සාධක. දේශගුණික විපර්යාස වලට බලපාන භෞතික සාධක කියලා මාතෘකාවක් ලියන්න. දේශගුණික විපර්යාස වලට බලපාන භෞතික සාධක. හොඳයි දැන් අපි එතකොට ඔය භෞතික සාධක යටතේ කතා කරන්න හදන එක්කෙනෙක් තමයි ඔය හරිතාගාර ආචරණය කියන්නේ. ඔක පොතේ ස්වභාවික ක්‍රියාවලිය නේද? ග්‍රීන් හවුස් ඉෆෙක්ට් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. එතකොට මොකක්ද මේ හරිතාගාර ආචරණය කියලා කියන්නේ? දැන් මේක ස්වභාවික ක්‍රියාවලියක් බව දන්නවනේ. ඒකනේ භෞතික සාධක කොටේ දාලා තියෙන්නේ. මේකෙදි වෙන්නේ අර අපි කිව්වා හිරුගේ සිට පෘථිවිය කරා එන්නේ කෙටි තරංග විකිරණ. ඒවා ඇවිල්ලා පොළොව තලයේ ගැටිලා පොළොව තලයේ ඉක්මනින් තාපවත් වෙනවා. තාපවත් වෙලා මම කිව්වා පිට කරනවා භූ විකිරණය. තාපවත් වෙච්ච භූතලයෙන් පිට කරන කිරණයට කියන්නේ භූ විකිරණය. ඒකේ තියෙන්නේ ඒකෙත් තාම ශක්තිය තියෙනවා. ඒක හැබැයි අර කෙටි තරංග වගේ ශක්තිමත් නෑ කිව්වනේ. දුර්වල කිරණයක් නේ. මේ දුර්වල කිරණය සතුව තියෙන අර තාපය පහළ වායු ගෝලයේ ඉන්න වායු වර්ග කීපයක්. ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මේ තාප ශක්තිය අවශෝෂණය කරගන්න. උරා ගන්න, රඳවා ගන්න. කාබන් ඩයොක්සයිඩ් තමයි ප්‍රධාන එක්කෙනා. ඊට අමතරව මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් වගේ වායු වර්ග මේ කාර්ය සඳහා දායක වෙනවා. මේ කාර්යයට දායක වෙනවා. එතකොට මෙන්න මේ පහළ වායු ගෝලයේ තියෙන මේ හරිතාගාර වායු කියලා හඳුනා ගන්න. උෂ්ණත්වය රඳවා ගන්න පුළුවන් වායු වර්ග ටික මගින් අර භූ විකිරණයේ සතුව තියෙන තාපය ටික උරා ගන්නවා, රඳවා ගන්නවා. අන්න ඒ මගින් පහළ වායු ගෝලයේ උණුසුම් වීම තමයි අපි සලකන්නේ හරිතාගාර ආචරණ ක්‍රියාවලිය කියලා. මේක ස්වභාවික ක්‍රියාවලියක්. මේක සිදුවිය යුතු දෙයක්. පෘථිවියේ මේ ක්‍රියාවලිය සිදු නොවුණා නම් මිනිසුන්ට සහ අනිකුත් සතුන්ට මේ මිහිමත ජීවත් වෙන්න පුළුවන් තරම් හොඳ උෂ්ණත්ව පරිසරයක් නිර්මාණය කරලා දෙන්නේ නැහැ.
හරිතාගාරාචරණය කියන මේ ක්‍රියාවලිය පෘථිවි තලයේ මත පිට ක්‍රියාත්මක නොවුන නම් සතුන්ටත් මිනිසුන්ටත් ශාකවලටත් මේ පෘථිවි තලයේ මත නැත්නම් මිහි තලයේ මත වාසය කරන්න සුදුසු පරිසරයක් හැදෙන්නේ නැහැ ළමයි. ඇයි? මේක ක්‍රියාත්මක වුණ නිසා තමයි සෙල්සියස් අංශක ධන 15ක් වගේ සාමාන්‍ය හොඳ ප්‍රශස්ත උෂ්ණත්වයක් පෘථිවි තලයේ මත පිට නිර්මාණය වෙන්නේ. හැබැයි බැරි වෙලාවත් මේ හරිතාගාරාචරණ ක්‍රියාවලිය සිදු නොවුණා නම් මේ පෘථිවිය මත පිට තියෙන උෂ්ණත්වය දැන් තියෙන උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය සෙල්සියස් අංශක -33ක් දක්වා පහළ යනවා. අපි දන්නවා සෙල්සියස් අංශක 0ේදී ජලය මිදෙනවා. නේද? ජලය මිදෙනවා. එතකොට -33ට උෂ්ණත්වය පහළ වෙනවා. පෘථිවිය මත පිට කිසිසේත්ම ශාක වර්ධනයක්වත් සත්තුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක්වත් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා හරිතාගාරාචරණ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය දෙයක්. ජීවයේ පැවැත්ම සඳහා වැදගත් ක්‍රියාවලියක්. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ තමයි මොකක්ද? මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා වායු ගෝලීය සංයුතිය වෙනස් කරන. වැඩිපුර වායු ගෝලයට මීතේන්, ඊළඟට කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්, ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් මේ වගේ තාපය රඳවා ගන්න පුළුවන් වායු වැඩිපුර පිට කරලා තියෙනවා. තියෙන්න ඕනේ ලිමිට් එකක් තියෙනවා. ඒ ලිමිට් එක පැනලා වායු ගෝලයට මේ දේවල් එකතු කරලා තියෙනවා. එකතු කරනකොට මොකද වෙන්නේ? ඉතින් කාබන් ඩයොක්සයිඩ් එහෙම ඒගොල්ලන්ට තියෙන ඒගොල්ලන්ගේ හැකියාව ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම ඒගොල්ලෝ කරනවා. මොකද තාපය අවශෝෂණය කර ගැනීම, උරා ගැනීම, රඳවා ගැනීම. ඒක වායු ගෝලයේ තියෙන ඕනි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් වායු ගෝලයේ තියෙනවා කියලා කියන්නේ ඒගොල්ලෝ වායු ගෝලය තුල අතිරේක උණුසුමක් එකතු කර ගන්නවා. අන්න එතකොට අපිට පේනවා තියෙන ඕනි උෂ්ණත්ව මට්ටම ඉක්මවා ගිහිල්ලා වායු ගෝලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. අන්න ඒක තමයි අපි කියන්නේ වැඩි කරන ලද හරිතාගාරාචරණය. හරි වැඩි කරන ලද හරිතාගාර. ඕක තමයි ගෝලීය පරිසර ගැටලුව බවට පත් වෙලා තියෙන්නේ. එහෙම නැතුව අර ස්වභාවික ක්‍රියාවලිය නෙමෙයි. ඒක සිද්ධ වෙන්න ඕනේ. ඒක සිද්ධ නොවුණා නම් මිහි මත ජීවියක් නැහැ. ඒ නිසා ස්වභාවික හරිතාගාරාචරණය වැදගත් අවශ්‍ය ක්‍රියාවලිය. හැබැයි මිනිස්සු මේක වේගවත් කරලා තියෙනවා නම් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි කරලා තියෙනවා නම් අන්න ඒක තමයි වැඩි කරන ලද හරිතාගාරාචරණය කියලා කියන්නේ. අපි අදහස් කරන්නේ මෙතෙන්දී අන්න ඒ ක්‍රියාවලිය. අපි කියවල බලමු. දේශගුණික වෙනස් වීමට බලපෑ ඇති ප්‍රධානම හේතුව වන්නේ සාමාන්‍ය අන්නේ වචනේ හදාගන්න සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාමයි. මේ සඳහා හරිතාගාර ආචරණය බලපා ඇත. හරිතාගාර ආචරණයේ ස්වභාවික ක්‍රියාවලියක් වන අතර එය පෘථිවිය මත වායු ගෝලීය උණුසුම් කිරීමටත් භූමිය උණුසුම් කිරීමටත් අවශ්‍ය වන අතර පෘථිවිය මත ජීව පරිසරය නිර්මාණය කිරීමට බෙහෙවින් දායක වී ඇත. ජීවීන්ගේ එතනත් වැඩිපුර අපුරක් තියෙන එක කපලා දාගන්න ජීවීන්ගේ පැවැත්ම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට හරිතාගාර ආචරණය වැදගත් වී තිබේ. ස්වභාවික හරිතාගාර ආචරණය නිසා පෘථිවිය මත සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක -15 අන්නතට ධන ලකුණ දාගන්න. ධන 15ක් පමණ මට්ටමකට පත්ව ඇති නිසා ජීවී පැවැත්ම සඳහා හිතකර තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මෙම ස්වභාවික ක්‍රියාවලිය සිදු නොවන්නට පෘථිවිය මත උෂ්ණත්වය සෙල්සියස් අංශක -33ක් පමණ වන බව ආගණිත කරලා තියෙනවා. එහෙනම් ඒ ඡේදෙම ඉතාම වැදගත් කාරණා ටිකක් තියෙනවා. මේ හරිතාගාර ආචරණ ක්‍රියාවලිය සිද්ධ වෙන හින්දා උෂ්ණත්වය ධන 15ක් වෙලා තියෙනවා. නොවුනනම් -33කට පහළ වැටෙනවා ජීවියක් ඒ නිසා පවතින්නේ නැහැ කියලා කියනවා. සූර්යාගේ සිට පැමිණෙන ආගාමී හේවත් කෙටි තරංග විකිරණ පෘථිවි පෘෂ්ඨයේ වස්තුන් මත ගැටි පරාවර්තනය වන්නේ දිගු තරංග ලෙසයි. මම කියවනේ. දැන් පොළොවෙන් පිට කරන එක නම් අපි කියන්නේ භූ විකිරණය. දිගු තරංගයක්. මෙම දිගු තරංග ලෙස පිටව යන තරංග සතු සයන දෙකම වැරදි හදාගන්න තරංග සතු තාප ශක්තිය පහළ වායු ගෝලයේ ඇති හරිතාගාර වායුන් මගින් අවශෝෂණය කරගෙන පහළ වායු ගෝලයේ තාපත් කිරීමේ ක්‍රියාවලිය හරිතාගාර ආචරණ ක්‍රියාවලිය නමින් හැඳින්වේ. හරි. එහෙනම් ඔන්න හරිතාගාර ආචරණ ක්‍රියාවලිය ගැන කියනවා. පහළ වායු ගෝලයේදී හරිතාගාර වායු වර්ග ටික ලියමු දැන්. මොනවද තියෙනවා අපි? කාබන් ඩයොක්සයිඩ්. කියන්නේ තරලකුණු දාන්න නැත්නම් අම්ක දාන්න. කාබන් ඩයොක්සයිඩ්. ඊළඟට මීතේන්. ඊළඟට නයිට්‍රස් ඔක්සයිඩ්. nitrous oxide. ඊළඟට chlorofluorocarbon.
හරි මේ වගේ වායු වර්ග තමයි හරිතාකාර වායු විදිහට සලකන්නේ. අපි කිව්වා අතනදී කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, ක්ලෝරෝෆ්ලෝරෝකාබන් වගේ වායු ප්‍රධාන වෙනවා. මෙවැනි තාප අවශෝෂක වායු වර්ග වායු ගෝලය තුළ වැඩි වශයෙන් ඒකරාශී වීම නිසා මෙම ස්වභාවික ක්‍රියාවලිය වැඩි වශයෙන් සිදු වේ. මොකද්ද මේ ස්වභාවික ක්‍රියාවලිය? හරිතාකාර ආචරණය කියන ස්වභාවික ක්‍රියාවලිය. වැඩි වශයෙන් සිදු වී වායු ගෝලය අධික ලෙස තාපවත් කිරීම සිදු වේ. ඔන්න හොඳ දත්තයක් කියන්න හදන්නේ. ඔන්න බලන්නකො 1750 සිට සිදු වූ කාර්බන් විප්ලවයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම වායු වර්ග අධික ලෙස වායු වලට එකතු කිරීම නිසා වායු ගෝලයේ සංයුතිය වෙනස්කම් සිදු වී මෙම හරිතාකාර ආචරණ ක්‍රියාවලිය සිදු වෙමින් තිබේ නෙමෙයි වේගවත් වී තිබේ කියලා හදාගන්න. ආචරණ ක්‍රියාවලිය වේගවත් වී තිබේ. අර බලන්න කියනවා 1750න් පස්සේ කාර්බන් විප්ලවය කියන දේ ලෝකෙ සිද්ධ වුණා කර්මාන්තංශයේ ශීඝ්‍ර දියුණුවක් සිද්ධ වුණා. මේකේ ප්‍රතිඵලය තමයි වායු ගෝලය තුල මේ තියෙන හරිතාකාර වායු වර්ග තාපාවශෝෂක වායු වර්ග ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. කර්මාන්ත වලින් පොසිල ඉන්ධන භාවිතය වැඩි කරනකොට කාබන් ඩයොක්සයිඩ් වගේ වායු වර්ග පිට කරන එක ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඊළඟට විවිධ නිෂ්පාදන වලට ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් පාවිච්චි කරනකොට ඒක වායු ගෝලීය සංයුතිය වැඩි කරන්න හේතු වෙලා තියෙනවා. ඒකයි මේ කියන්නේ. ඒ නිසා ගෝලීය තාපවත් වීම නම් ගැටලුවට නිර්මාණය වීම සිදු වේ. මානව සාධකවල ප්‍රතිඵලයක් වශයෙන් වායු ගෝලය තුළ මෙම වායු වර්ගවල ප්‍රමාණය ඉහළ ගොස් ඇති ආකාරයේ පහත දත්ත වගුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් ඔන්න බලන්න 750ට පෙර 1750ට පෙර වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, ක්ලෝරෝෆ්ලෝරෝකාබන් වගේ ඒවා තිබුණු ප්‍රමාණයයි 750න් පස්සේ මේවට තිබිය යුතු සංයුති ඉක්මවා මේ වර්ධනය වෙච්ච විදිය මේ දත්ත වගු දිහා බැලුවම අවබෝධ කරගන්න පුළුවන්. බලන්නකො වායු සාන්ද්‍රණයේ වෙනස් වීම පෙන්න මේ දත්ත මතක තියාගන්න නම් පුතේ උත්තරයක් ලියන්න ගියාමදී මේවා තමයි වැදගත් වෙන්නේ. බලන්න වායුව තියෙනවා මේ පැත්තෙන් දක්වලා මේ පැත්තේ තියෙනවා ඊළඟට 1750ට පෙර පරිවර්තී ගෝලයේ තිබිච්ච සාන්ද්‍රණය. දැන් තියෙනවා වර්තමාන පරිවර්තී ගෝලීය සාන්ද්‍රණය. අපි බලමුකෝ මෙන්න වායුව. කාබන් ඩයොක්සයිඩ් කියන වායුව කොච්චරක්ද? වායු කොටස් දසලක්ෂයක් ගත්තා. හරි වායු කොටස් දසලක්ෂයක් ගත්තාම කාබන් ඩයොක්සයිඩ් කොටස් තිබිලා තියෙන්නේ 750ට කලින් වායු ගෝලයේ 280යි. මේක ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. වායු කොටස් ගන්නවා දසලක්ෂයක් 750ට කලින්. හරි දසලක්ෂයක් ගත්තාම ඒක ASCII තිබිලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් කොටස් 280යි. හැබැයි බලන්න වර්තමාන සාන්ද්‍රණය බලනකොට කාබන් ඩයොක්සයිඩ් කොටස් වායු කොටස් දසලක්ෂයක ගොඩේ දැන් තියෙනවලු කාබන් ඩයොක්සයිඩ් කොටස් 385. එහෙනම් පැහැදිලි වැඩිවීමක් තියෙනවා. නේද? මේ 100ක විතර වැඩිවීමක්. ඊටත් වඩා වැඩි. එදා 750ට කලින් 280ක් වද වෙච්ච එක දැන් 385යි. ඊළඟට බලන්නකො මෙන්න මේක. දැන් ඔය කාබන් ඩයොක්සයිඩ් වලට වඩා නයිට්‍රස් ඔක්සයිඩ්, මීතේන් වගේ ඒවා තියෙන්නේ තවත් අඩු වෙන්නේ. නේද? තවත් අඩු වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වලට වඩා ප්‍රතිශතය ගොඩක් අඩුයි. ඒ නිසා ඒවා දසලක්ෂයකට බලලත් බෑ. නේද? දසලක්ෂයකට බලලත් බෑ. ඒ නිසා බලන්න බිලියනයකට කොටස්. හරි? ඔන්න වායු කොටස් බිලියනයකට මීතේන් කොටස් තිබිලා තියෙන්නේ 700යි. කවද්ද? 1750ට කලින්. ඒ කියන්නේ කාර්බනික විප්ලවය වෙන්න කලින්. හැබැයි වර්තමාන සාන්ද්‍රණය තුල තියෙනවලු වායු කොටස් බිලියනයකට මීතේන් 1857ක්. දෙගුණයකටත් වඩා වැඩි වෙනවා. ඊළඟට බලන්න වායු කොටස් බිලියනයකට එදා නයිට්‍රස් ඔක්සයිඩ් කියන වායු අංශු තිබිලා තියෙන්නේ සාන්ද්‍රණය තුල 270යි. කාර්බනික විප්ලවයට කලින්. දැන් හැබැයි ඒක මොකද වෙලා තියෙන්නේ? 321ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එහෙනම් ඔන්න බලන්නකො හරිතාගාර වායු වර්ග අතර ප්‍රධානම කාර්යභාර ඉෂ්ට කරන කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් කියන වායු වර්ග තුන පැහැදිලි ලෙස කැපී පෙනෙන ලෙස වායු ගෝලය තුළ වැඩි වෙලා කියන එක පේනවා. මේ දත්තවලින්. ඊළඟට බලන්න මේ CFC, HFC, SF6 වගේ වායු වර්ග තිබිලා තියෙන ඉතාම සුළු වශයෙන්. දැන් කාබන් ඩයොක්සයිඩ් වලට වඩා මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් අඩු හින්දා සාන්ද්‍රණයේ ප්‍රතිශතාත්මක අඩු හින්දා බිලියනයකට බැලුවා. දැන් මේවා ඊටත් වඩා අඩුයි. නේද? CFC වගේ අඩු තාම අඩුයිනේ. ඒ නිසා අපි මේවා බලන්නේ ට්‍රිලියනයකට. ඔන්න බලන්න වායු කොටස් ට්‍රිලියනයක් ගත්තාම
CFC 11 කියන එක කෙනා ඉඳලා තියෙන්නේ 0 බිඳුවයි. 750ට කලින් තිබිලව නැහැ. වායු ගෝලයේ. හැබැයි දැන් තියෙනවලු 246ක්. ඊළඟට වායු කොටස් ට්‍රිලියනයක් ගත්තාම CFC 12 කියන වායුව ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් 12 කියන එක කෙනා 750ට කලින් තිබිලම නැහැ ළමයි. වායු ගෝලයේ සාන්ද්‍රණය පොඩ්ඩක්වත් තිබිලා නැහැ. හැබැයි දැන් තියෙනවලු 541. ඊළඟට HFC කියන වායුව කලින් 750ට කලින් 0 බිඳුවයි තිබිලා තියෙන්නේ. වායු ගෝලය තුල තිබිලම නැහැ. හැබැයි දැන් සාන්ද්‍රණය තුල ඔන්න බලන්නකෝ 49ක් පෙන්නනවා. ඊළඟට HF6 කියන වායුව අපි පේනවා 1750ට කලින් තිබිලම නැහැ 0. හැබැයි මේ දැන් ප්‍රතිශතය තුල දැන් සාන්ද්‍රණය තුල 6 මේ 100ට නෙමෙයි 6.4ක අගයක් වෙනවා. එහෙනම් ඔයගලන්ට පේනවා ඇති ප්‍රධානම හරිතාගාර වායු වර්ග තුන. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් කියන වායු වර්ග වල පැහැදිලි වැඩිවීමක් වෙන්නනවා. ඒ වගේම මේ පෙන්නන මෙන්න මේ අවසාන රෝ එකේ තියෙන මෙන්න මේ වායු වර්ග තුල හතර කලින් 750ට කලින් තිබිලම නැහැ නමුත් දැන් සංගීතය තුල පේන්න තියෙනවා. එහෙනම් අපිට පේනවා මේ හරිතාගාර ආචරණ ක්‍රියාවලියට මිනිස්සු කොයිතරම් දායක වෙලාද කියන කාරණේ. නේද 750ට කලින් මේ සමහර දේවල් නොතිබෙන්න දැන් තියෙන්න සමහර දේවල් කීප ගුණයකින් වර්තමාන වෙනකොට වැඩි වෙන්නත් හේතුව තමයි මානව ක්‍රියාකාරකම්. දැන් උදාහරණයක් විදිහට ගත්තාම ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් කියන වායුවේ තියෙන විශේෂත්වය තමයි සහල් වායුවක් ඒ වගේම ගබඩා කරන්න ලේසි මේක නිෂ්පාදනය කරන්න ලේසි ලාභදායී නේද මේ වගේ කාරණා නිසා කර්මාන්තවලදී මේ වායුව වැඩිපුර පාවිච්චි කරනවා. හරි ඒකේ ප්‍රතිඵලය තමයි මෙන්න පේන්නේ ඔය 246 541 වගේ ප්‍රමාණ වලට මේ වායු ගොඩ තුළ එකතු වෙලා තියෙනවා. මේ අවසාන ප්‍රතිඵලය තමයි මේ අපි අද සාකච්ඡා කරන්නේ දේශගුණික වෙනස් වීම කියන මාතෘකාව යටතේ. මෙම දත්ත අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වන්නේ කාලීනව හරිතාගාර වායු නිකුතුවේ විශාල වර්ධනයක් සිදු වී තිබෙන බවයි. මේ සඳහා භෞතික සාධක ඉක්මවා දායකත්වය ලැබී ඇත්තේ මානව සාධක මගින්. ඒ නිසා වායු ගෝලයට හරිතාගාර වායු විමෝචනය කරන මානුෂ ක්‍රියාවලින් හා එක් අංශ මගින් සිදු කරන දායකත්වය අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. එහෙනම් ඔන්න බලන්න හරිතාගාර වායු කියලා හඳුනාගත්ත වායු කාණ්ඩ කීපයක් තිබුණා මෙතන. අන්න ඒගොල්ලෝ විමෝචනය කිරීම කෙරෙහි දායක වෙන මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මෙන්න ප්‍රතිශතාත්මක දායකත්වයේ අනුව වැඩිපුරම බලන්න මොකෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා බල ශක්ති භාවිතයෙන් තමයි 126ක් 4න් එකකටත් වඩා වැඩි ප්‍රමාණයක දායකත්වයක් ලැබිලා තියෙනවා. කර්මාන්ත වලින් 19%, වන විනාශයෙන් 17%, කෘෂි කර්මාන්තයෙන් 14%, ප්‍රවාහන කටයුතු වලින් 13%, වෙනත් කාර්යයන් මගින් 11%. බහුවර්ණ ප්‍රශ්නයක් මෙතන අහන්න පුළුවන් නේ ඔයගලන්ට තේරෙනවනේ. මොකද්ද? වායු ගෝලයට මුදා කරන හරිතාගාර වායු විමෝචන මූලාශ්‍ර අතර ප්‍රධානියා කවුද කියලා හයි. නේද? නැත්නම් ප්‍රමුඛ ස්ථානය ගන්නේ කවුද කියලා හයි. එහෙනම් හරිතාගාර වායු විමෝචනය තුළ ප්‍රධානියා වෙන්නේ බල ශක්ති භාවිතය 126ක්. හරි? මතක තියාගන්න මේ කාරණා. දෙවෙනි තැන ගෙනත් අහන්න පුළුවන්. දෙවෙනි තැනට පත්වන්නේ කව හැමදාම අහන්නේ වැඩිමෙක් කෙනාගෙන. සමහරට එන්නේ දෙවෙනි කෙනාගෙන අහන්නත් පුළුවන්. දෙවෙනි තැනට පත්වලා ඉන්නේ කවුද? එහෙනම් මතක තියාගන්න කර්මාන්ත. හොඳයි. තමයි එහෙනම් අපි දන්නවා මේ අපි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ අද දවසේ අපිට පැය දෙකම පාවිච්චි කරන්න බෑ. අපි පැය එකමාරක් අපිට වෙන්න තිබෙච්ච හානිය අපි හැකියතාක් අවම කරගන්න තමයි මේ කටයුත්ත කළේ. ඒ නිසා අපි අද දවසේ පැය එකමාරක කාලයක් තුල අපි විෂය නිර්දේශයට අපිට නිර්දේශ වෙලා තියෙන කෙටි මාතෘකාවක් තෝරගෙන අපි කතා බහ කළා. අපිට ඊළඟ දවසේ වෙනකොට මේ මාතෘකාව වෙර කරන්න පුළුවන්. ඒ වගේම තමයි ආයතන වලට ඔබට 2022 ළමයින්ට පේපර් එක එවලා තියෙනවා. දැන් කලවාණේ ළමයි නම් පේපර් එක ලිව්වා. මේ MCQ papers දෙකක් එදා සාකච්ඡා කරා. ඒ කටයුතු ඒ විදිහට ආවරණය කරගන්නකොට තියරි කොටස් මෙහෙම අපි පැය එකමාරකින් ආවරණය කරගන්න කටයුතු කරලා තියෙනවා. ඊයේ දවසේ අයගම පන්ති ළමයි දෙවෙනි පේපර් එකට පිළිතුරු දෙවුවා. අජා ප්‍රශ්න පත්‍රයකට අනිත්‍යටත් මේ ප්‍රශ්න පත්‍රය සූදානම් කරලා තියෙන්නේ තමන්ගේ නියමිත දිනට සූදානම් වෙන්න ආයතනට ඒවා එවනවා. මම නැති වුණාට ඒ දේවල් ඔබ වගකීමෙන් ඉෂ්ට කරලා ඒවා හරියටම ඒවා වැඩ කටයුතු කරලා බාර දෙයි කියලා විශ්වාසය තියෙනවා. එහෙම කළොත් තමයි අර මම අර කියපු විදිහට ඔබට එළඹෙන විභාගෙදී දැඩි තරගයක් තියෙනවා. නේද? දෙවෙනි වර ලියන ප්‍රමාණය ඔබේ වැඩි වෙයි. ඒ නිසා ඔබට විශාල තරගයක් දීලා තමයි ඔබගේ සීට් එක වෙන් කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ. නිසා ඒකට සූදානමක් ගන්න නම් ඔබ අතින් පිළිතුරු ලිපි ප්‍රශ්න වලට පිළිතුරු ලිපිය යුතුමයි. දැන් අපිට පේපර් බලනකොට පේනවා
ළමයින්ට ලිවීමේ හැකියාව ඇත්තෙම නැහැ. අහන දෙයට නෙමෙයි උත්තර ලියලා තියෙන්නේ. අහන්නේ එක දෙයක්, ඔයාලා උත්තර ලියලා තියෙන වෙන දෙයක්. හැබැයි ඔබ මම ඔබ එතෙන්ට ලියන්න සූදානම් නැහැ. නේද? ප්‍රශ්නයක් අවබෝධ කරගෙන ඒකට පිළිතුරු යන්න පුළුවන් ක්‍රමය හදලා දෙන එක තමයි පුනරීක්ෂණවලදී වෙන්න ඕනේ මොනවා කළා. හැබැයි ඉතින් කොච්චර ළමයි රොද බැඳගෙන ජනප්‍රිය පන්ති වලට ගියත් අපිට පේනවා ඒ පන්ති වල කෙරලා තියෙන වැඩේ මොකද්ද කියන්නේ. නේද? පේපර් බලනකොට අපි ඒවත් විඳිනවා. සමහර ළමයි ලියුම් ලියලා තිනවා. පේපර් එකේ අවසාන ලියලා තියෙන ලියුමක්. අනේ සර් අපිට අපි ගැන හිතලා S එකක් දෙන්න. නේද? S එකක් දෙන්න. අපි මෙහෙම දුෂ්කරයි මෙහෙම ඔන්ලයින් පන්ති ගහවලා නම් ලියලා තිනවා. සමහර අයගේ නම් ලියත මේ ආවලාගේ පන්තියට අපි ගියේ මෙයා මෙහෙම කළා නමුත් අපිට උත්තරය ලියා ගන්න බෑ. ඔහොම අඳෝනා තියෙනවා පේපර්ස් වල අන්තිම පිටු කීපේ. හැබැයි ඉතින් ඒව බලලා අපිට ලකුණු දෙන්න බෑ. අපි ඒවට කීයකම ලකුණු දෙන්නේ නැහැ. නිවැරදි පිළිතුරු වලට විතරක් අපි නිවැරදි ලකුණ ප්‍රදානය කරලා දිනවා. ඒ අඳෝනා මානුෂීය වුණත් ඒවට අපිට කිසිම සැලකිල්ලක් දක්වන්න බෑ. ඒ නිසා එහෙම තැනකට ඔබ යන්න සූදානම් වෙන්න ඕනේ. අපි හරි දේ කරමු. මම ඔබට පේපර් පන්තියට එවන්නම්. ඔබේ දේවල් වගකීමෙන් කරන්න. හරි වගකීමෙන් කරන්න මේ දේ කාලය අපිට දෙනවා. ඒකේ ප්‍රතිලාභය ලබන්න. එවනම් 5:30යි ඔබට පාසල් වලට යන්න සූදානම් වෙන්න තියෙනවා. ඒ වගේම මටත් අපේ මාකට් පැනල් එකට යන්න සූදානම් වෙන්න තියෙනවා. ඒ කටයුතු නිසා අපි මෙතනින් වැඩ කටයුතු අවසන් කරනවා. ඔබට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ පන්තිය අද දවසේ කතා කරපු දේවල් සම්බන්ධයෙන් දැන් අවස්ථාව තියෙනවා අහලා දැනගන්න. රෙකෝඩින් එක අරගෙන තියෙන්නේ පන්තියට සම්බන්ධ වෙච්ච ප්‍රමාණය තාම අඩුයි. අහල මට්ටමක තියෙන්නේ. උදේ කාලේ නිසා වෙන්න ඇති. සමහරව නැගිටින්න ගියාම කම්මැලි නේද? එහෙමත් තියෙනවනේ. ඊළඟට සමහර අයට පාන්දරෙම ඉස්කෝලේට යන්න වෙලා තියෙනවා. දොර වැහර ඉස්කෝලේට යන ළමයින්ට. එහෙම ගැටලුත් මායක කිව්වා. ඒ හැම දිනකටම ඒ කෙනෙක් නිසා අනිත් දේවල් කැප කරන්නත් බෑ. ඒ නිසා නියමිත වෙලාවට පන්තිය ආරම්භ කරලා පවත්වාගෙන ගියා ඔබට අසාධාරණයක් නොවෙන්න රෙකෝඩින් එකක් අරන් තිනවා. ඒක දැන් තව පැයක් හමාරක් යනකොට channel මේ YouTube channel එකට අප්ලෝඩ් කරලා link එක group එකට එවන්නම්. ඒක බලලා සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අයට ඒ වැඩ කටයුතු කරගන්න පුළුවන්. එහෙනම් හැම දිනකටම සුබ දවසක් වේවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. පන්ති ඉවර කරන්න කලින්. නෑ නේ. එහෙනම් හැම දිනකටම සුබ දවසක් වේවා. අයිබෝවන්.